නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉද බික්ඛවේ යෝදා ජීවෝ දුරේ පාතිච හෝති අක්ඛන වේදීච මහන්තෝ කායස්ස පාදා ලේතා එවමෙ කෝ භික්ඛවේ භික්ඛු තීහි අනං අංගේ සමන්නාගතෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණේයෝ අනුත්තරම් පුඤ්ඤක්කිත්තං ලෝකස්සාතිති සදහවර පින්නතුනි අංගුත්තර නිකායේ තික නිපාතයට අයිති යෝදා ජීව හේවත් යුද වටයාගේ චරිතයට උපමා කොට නිවන් මඟ දේශනා කළා වූ සූත්‍රයක රසය විඳින්නයි ඔබ මේ සූදානම් වෙන්නේ. ඇත්තටම ඓතිහාසික මූලාශ්‍ර. අද යුද වටයා කොයි වගේද එදා යුද වටයා කොයි වගේද කියන එක මේකේ රහස සැඟවිලා තිබෙනවා. බුදුන් වහන්සේ පැහැදිලි කරව අදහරනවා. මේ යුද භටයා ගාවා මේ වගේ යුද භටෙක් ඉන්නවන් රජ කෙනෙකුට ඒ රජ්ජුරුවන් ආරක්ෂා වෙනවා. රජ්ජුරුවන්ගේම කොටසක් බවට පත් වෙනවා. ඒක ඒ රාජකීයත්වයට ගැළපෙන දෙයක් බවට පත් වෙනවායි කියලා ඒ රාජ්‍යත්වයට අවශ්‍ය සුදුසුකමක් වශයෙන් පෙන්නලා තිබෙනවා. පළවෙනි එක දූරේච පාති හොති. මේ යුදබදයට ප්‍රජාට පුළුවන්කමක් තියෙන්න වෙනවා තමන්ගේ රජුරුව බේරගන්න දුර විදින්න. පළවෙනි හැකියාව දුර විදින්න පුළුවන් හැකියාව. දෙවෙනි එක අක්ඛන වේදීච. විදුලියෙන් විදින්න පුළුවන් වෙනවා. විදුලිය කොටලා නැති වෙලා යන්න පැල් කල්ප ගණන් යන්නේ නැහැ මොහොතයි. මොහොතකින් අවශ්‍ය තීරණය ගන්න පුළුවන් තැනට සියුම් වෙන්න වෙනවා. ඒ වගේම මහතෝ කායස්ස පාදාලිතා මේ විරුද්ධවාදී කැරලිකරුවන්ගේ නැත්තම් සටන්කරුවන් ඇඳගෙන ඉන්නවා ආරක්ෂිත 60 අද බලන්න. මේ 60 පසාරු කරගෙන යන්න විදින්න පුළුවන් වෙන්න ඕන. ඔන්න අක්ඛන වේදී කියන මේ වචන තුනේ තේරුම. එතකොට තේරුම් ගන්න. දූරේච්ච පාති හෝති අක්ඛන වේදී මහතා කායස්ස පාදාලිතා. දුර විදින්න පුළුවන් වෙන්න ඕන. විදුලිය එළියෙන් විදින්න පුළුවන් වෙන්න ඕන. ආරක්ෂිත 60 පසා කරගෙන යන්න විදින්න පුළුවන් වෙන්න ඕන. එතකොට සතුරු ජය ගන්න නැහැ රජුරවන්ට ආරක්ෂාව. එවමේකෝ භික්ඛවේ මහණෙනි භික්ෂුන් වහන්සේලා නැත්තම් ආර්ය පරපුර භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා තුන් ආයතත් මෙන්න මේ අංග තුනෙන් සමංගාතං සමන්නාගත වෙන්න ඕනේ. දූරේ පාතිච වෙන්න ඕන. අක්ඛන වේදී වෙන්න ඕන. මහතෝ කායස්ස පාදාලේතා වෙන්න ඕන. අන්නර යෝධ මොකක්ද ඒකට කියන්නේ යෝධා ජීව නැත්තම් යුද බටයාගේ චරිත ලක්ෂණ ටික බුදුරජාණන් වහන්සේ නිවන් මාර්ගට ගල්පලා දේශනා කළේ කොහොමද? අන්න ඒවටයි බණ කියන්නේ. දැන් හොයන්න ඕන මොකද්ද මේ දුර ඊසල පරිතය කරන්න පුළුවන් මොකද්ද කියන එක. දුර දිග පේන්න ඕන. කෙලින්ම මම මාත්‍රකාවට යනවා වැඩි ප්‍රකාලය ගන්න නැතුව
මොකද්ද මේ දුර පෙනෙන්නේ? එයාට නෙමෙයි ඔබට දැන් මේ දුර පේන්න ඕන මම කියනකොට. හරිද? ඔබ මෞකසින් බිහිවි ජීවිතාසානේ මේ යනවා. එතකොට ඔබට තියෙන උපත් එකයි මරණ එකයි. නමුත් ඉපිද මැරියේ යලි ඉපිදේ නොතිර සසර සාගරේ අතරතුරේ නොමැරි මැරේ දසදහස් වරේ. ඔබ ඒ ගීතය අහලා ඇත්තේ මට වඩා. මේ අතරතුරේ නොමැරි මැරීමක් තියෙනවා. නොමැරි කයෙන් වෙන් වෙලා නැහැ. නමුත් මැරීමක් තියෙනවා. සාමාන්‍යයෙන් ඔය දැඩි වේදනාවකින් රාත්‍රියේ ගත කරන පුද්ගලයන් සිතින් දහස්වර මැරෙනවා. ඉපදීපදී මැරෙනවායි කියන. බුදුරජාණන් වහන්සේ වදාරනවා මිනිසාගේ ජීවිතය තුළ කන්දේසු ජායමානේසු ජීයමානේසු මීයමානේසු ස්කන්ධ නම් වූ සමූහය හටගන්න කල්හි දිරණ කල්හි මියන කල්හි ෂණයක් ෂණයක් පාසා ඔබද උපදින්නෙහිය දිරන්නෙහිය මැරෙන්නෙහිය අවුරුදු 80ක 60ක 100ක ජීවිතය තුළ ෂණයක් පාසා උපතක් මරණයක් බුදුදහමේ පෙන්නනවා. අංගුත්තර නිකායේ ඒක නිපාතයට ගත්තොත් වෙනවා මෙන්න මෙහෙම. නාහං වික්කවේ අඤ්ඤං ඒක ධම්මං සමනුපස්සාමි. මහණෙනි මම මගේ සර්වජිතා ඇසින්වත් දකින්නේ යං ඒවං ලහු පරිවත්තං යත ඉදං චිත්තං යාවංචිදං උපමාපි නසක්කෝති. හටගත් තරම් වේගයෙන් නැසෙන දෙයක් සිත තරම් ඒකට උපමාවක්වත් කරන්න බෑ. කයෙන් අවුරුදු 100ක් ජීවත් වුණාට සිතෙන් බුදුන් වහන්සේ වදාරන අසුරු ගසන සැනකට වඩා වේගයෙන් අපි ඉපදිලා නැතෙනවායි කියන්නේ. අර පැත්ත බලලා මේ පැත්ත බලනකොට ඇහෙන් රූපයක් බලලා ශබ්දයට ඇහෙනකොට ශබ්දයෙන් ගන්ධයට යොමු වෙනකොට ඒ සිත් හටගෙන නැතිලා ඉවරයි. දැන් මම මේ කියන ඒවා පිළිගන්න ඕන මම කියන හින්දා හරි බුදුරජාණන් වහන්සේ වදාළ හින්දා හරි නෙමෙයි. ත්‍රිපිටකයේ තියෙන නිසා නෙමෙයි. ඔබ ළඟ තියෙනවා නම් ඇත්ත පිළිගන්න. හැම මිනිසෙකුටම ඇස කන නාසය දිව කය සිත කියලා දොරවල් හයක් තියෙනවා. ඇස් නම් දෙකයි කන් නම් දෙකයි නමුත් කතා කරන්නේ ඇස කන කියලායි. මේ දොරවල් හය අරන් ලෝකෙට ඇවිදින් ලෝකේ හඳුනා ගන්නවා ඇසෙන් රූප කනෙන් ශබ්ද නාසයෙන් ගඳ සුවඳ දිවෙන් රස කයෙන් පහස. පස් දොරට හම්බ වෙන්න ඉදිරියෙන් අරමුණක් ඕනෑමයි අරමුණේ උදව්වෙන් සිතුවිලි පහල කර ගන්නවා. ඕක තමයි පේනවා ඇහෙනවා කියන්නේ. මේවයින් යම් දේවල් අර මතක තියාගත්තන් පස්සේ කුඩා කාලේ පහු වෙනකොට බාහිර දේවල් ඕන නැහැ. කල්පනා කර කර ඉන්න පුළුවන් හීන බලන්න පුළුවන්. ඒ මනෝද්වාරයට පහළ වෙන්න බාහිර රූප ඕන නැහැ. ඉබේම සිතේ පහළ වෙනවා. එනම් සියලුම සත්වයා පංචද්වාරික සත්වෙක් සහ පංචද්වාරයේ ආශ්‍රයෙන් තමන් හදා ගන්නා පවට පිනට අදාළව මනෝද්වාරික සත්වෙක්. ඒක තම තමන්ට අදාළයි. ඒ වුණාට ඇසෙන් කනට කනෙන් නාසයට නාසෙන් දිවට දිවෙන් කයට සිත මොහොතක් පාසා මාරු වෙනවා. කය නම් අවුරුදු 60ක් 70ක් 80ක් තියෙනවායි කියලා එක කෙනෙක් ඉන්නවා කියලා ගත්තත් කමක් නැහැ. සිතයයි කියනු ලැබේද විඥානයයි කියනු ලැබේද මනෝයයි කියනු ලැබේද. එකක් හටගෙන අනිකක්ම නැසෙයි. ඒවට තවත් එකක් හටගනි. කොහොමද මේ හටගෙන නැසෙන එකේ මම කියලා කෙනෙක් ඉන්නේ කියලා බුදුහාමුදුරුවෝ අහනවා. කය නෙමෙයි. සිතේ. කයේ ඉන්න මම නෑ කියන්නේ ඔක්කොම දන්නවා 32කට බෙදනවා බෙදලා පැත්තකින් තියනවා හිතින්. දැන් ඒකේ මම කියලා කෙනෙක් නෑ. හැබැයි යෝක ත්‍රිපිටකයේ කොහොමවත් නෑ කවුරු හදුවද මම දන්නේ නෑ. බුදුන්වහන්සේ වදාරන්නේ සිතයයි කියනු ලැබේද මනෝයයි කියනු ලැබේද ඒකට එන දේ මම කොට ගැනීමෙන් මිදෙන්න පෘථග්ජනයට බෑ. මොනවද ඒකට එන්නේ? පවෙන්න පුළුවන් එහෙනම් පවයි මම වෙන්නේ. පිනෙන්න පුළුවන් පිනයි මම වෙන්නේ. ධානයෙන්න පුළුවන් ධානයයි මම වෙන්නේ. තරහින්න පුළුවන් තරහයි මම වෙන්නේ. බයෙන්න පුළුවන් බයයි මම වෙන්නේ. ඊර්ෂ්‍යාව වෙන්න පුළුවන් අන්න බුදුදහමේ මම. මේ මම කොතනද ඉන්නේ? මේ තමයි දුරේ පාතිච දුර දකින්න. බලන්න මම කියන එක හරිද කියලා. මිනිස්සුන්ට තියනවලු තණ්හා හයක්. ච ඉමේ තණ්හා කායෝ. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, ඔට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. රූප තණ්හා කියන්නේ ශරීරයට තියෙන තණ්හාව නෙමෙයි රූප අහෙන් බලන රූපෙට තියෙන ඇල්ම. ශබ්ද තණ්හා කියන්නේ ශබ්දයට තියෙන ඇලීම හෝ ගැටීම. ගන්ධ තණ්හා කියන්නේ ගන්ධේ ගඳයි සුවඳයි කියලා ඇති කර ගන්නා වූ ඇලීම ගැටීම. රසය රසයි තිත්තයි කියලා ඇති කර ගන්නා වූ වෙදීම. ස්පර්ශය රළුයි ගොරෝසුයි හොඳයි නරකයි කියලා ඇති වෙන එක.
සිතේ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, පව්පින, ව්‍යානය, ධානය ඕන එකක් ඔස්සේ හට ගන්නා වරමුණු ධම්ම. මේවට ඇලෙනවා. සත්වයා යනු දොරවල් 6ක එකතුවක්. දොරවල් 6න් ගන්න 6 අරමුණු. මෙන්න මේ අරමුණක් තුල සිදුවීම බුදුරජාණන් වහන්සේ අභිධර්මයේ විදිහට විග්‍රහ කරනවා. බලන්න ඇත්තද කියලා. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජ චක්කු විඥානං. ඇසට ආලෝකයේ උදාවෙන් රූපයක් ගැටුනහම ඒ රූපය හඳුනන සිත පහළ වෙනවා. ඇසේ රූපය හඳුනන සිත පහළ වීමට කියනවා චක්කු විඥානය. රූපය ඉදිරියෙන් ඉන්න කෙනා නරක හතරෙක් නම් ඔබ දුක් වේදනා විඳිනවා. ඉදිරියෙන් ඉන්න කෙනා ඥාතියෙක් නම් ඔබ සැප වේදනා විඳිනවා. ඔබ මේ මොහොතේ විඳින්නේ ඔබේ ශරීරයේද අර හතුරාගේ රූපයේද? ඔබ මේ මොහොතේ විඳින්නේ අර ඔබේ ශරීරයේද අර මිතුරාගේ රූපයේද? රූප වේදනා. රූපය විඳිනවා. එහෙනම් ඉදිරියෙන් විඳින පුද්ගලයා ආශ්‍රයෙන් ඒකේ සෙවණැල්ලක් ඇහි පහළ වෙනවා. ඒක තමයි රූප රූපය කියන්නේ. ඉදිරියෙන් තියෙන එක නෙමෙයි. ඒක Taman මින් පෙර හදාගත්ත පරිදි ඥාතියා, හිතවතා, හතුරා, මිතුරා නොදන්න කෙනා තව වචන වලින් ගන්න පුළුවන්. ද්‍රවිඩයා නැත්තම් සුද්දා කියලා. ඒ Taman හදාගත් එක විඳිනවා. අර අරමුණට කියනවා රූපස්කන්ධය, විඳිනවට කියනවා වේදනාස්කන්ධය. මේ රූපයයි වේදනාවයි හඳුනනවට කියනවා සංඥාස්කන්ධය. වේදනාවත් සැප දුක් උපේක්ෂා වශයෙන්, රූපය හතුරා මිතුරා වශයෙන් හැඳිනීමට සංඥා කියනවා. රූපය හතුරා නම් ඇතිවෙන්නා වූ තරහට, රූපය මිතුරා නම් ඇතිවෙනවා ඇල්මට කියනවා සංඛාර. මෙන්න මේ සංඛාර වල තමයි අපි අර ඉස්සෙල්ලා කතා කරපු අපුඤ්ඤාවි සංඛාර, පුඤ්ඤාවි සංඛාර, ආනිජ්ජාවි සංඛාර කෙනෙකුට පහළ වෙන්නේ. දැන් එතකොට ඇහි අරමුණ තුල රූපය, රූප අරමුණ වේදනාවෙන් නිද සංඥාවෙන් හඳුනා සංකාරයෙන් බැඳී යම් ටිකක් කරලා තිනවා ශරණයකින්. මේ සිද්ධිය සියල්ල හොඳ පුවත්පත් වාර්තාකාරයෙක් අතුරුසුදු නැතුව සියල්ල වාර්තා කරනවා වගේ රූපයෙන් උන දේ, වේදනාවෙන් උන දේ, සංඥාවෙන් උන දේ, සංකාරයෙන් උන දේ දැනගන්නවට කියනවා විශේෂයෙන් දැනගැනීමවත් විඥානය. එහෙනම් ඔබට ඇස තුල රූප, වේදනා, සංඥා, සංකාර පහක් පහළ වෙනවා. කන තුල ශබ්දේ නිසා රූප, වේදනා, සංඥා, සංකාර පහක් පහළ වෙනවා. නාසය තුල ගන්ධය නිසා රූප, වේදනා, සංඥා, සංකාර පහක් පහළ වෙනවා. දිව තුල රසය නිසා රූප, වේදනා, සංඥා, සංකාර පහක් පහළ වෙනවා. මනෝද්වාරය තුල මනෝ අරමුණ නිසා රූප, වේදනා, සංඥා, සංකාර පහක් පහළ වෙනවා. සංයුත්ත නිකායේ සත්තට්ඨාන කුසල සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දොරවල් 6න් රූප 6යි, වේදනා 6යි, සංඥා 6යි, සංකාර 6යි, විඥාන 6යි පහළ වෙනවා කියලා දේශනා කරලා තිබෙනවා. ඔක්කොටම හරි ඒක. ඔහොම පංචස්කන්ධය ඉගෙන ගත්තේ නෑ අර සාමාන්‍ය පින්දහම් කරන බෞද්ධයෝ. ඔවුන්ට කපු මහත්තයා හරි වෙද මහත්තයා හරි පංචස්කන්ධය කියන ශරීරය කියලා කියලා දුන්නා. ඒගොල්ලෝ හිතන් ඉන්නවා බුදුහාමුදුරුවෝ පංචස්කන්ධික ශරීරයට කියලා. බුදුරජාණන් වහන්සේ වදාරනවා අරමුණෙන් අරමුණට ස්කන්ධ හටගෙන නැතෙනවා. අන්න කන්දේසු ජායමානේසු ජීයමානේසු මීයමානේසු. තියන්න බෑ. හට ගන්නවා අවශ්‍ය කර්තව්‍ය කරනවා නැතෙනවා. දැන් අන්න අභිධර්මයේ බුදුදහමේ කනවා බොනවා යනවා එනවා අම්මා තාත්තා මේ වචනෙන් කතා කරන එක සම්මත ධර්මය. නමුත් කෑවත් බීවත් රූප ශබ්ද ගන්ධ රස මොනවා කළත් මොකද කරන්නේ? රූප වේදනා සංඥා සංකාර පහක් හටගෙන නැතෙන එක. එහෙනම් ඒකට කියනවා ස්කන්ධ පංචකයාගේ ඉපදීම නැතිවීම. මෙන්න මේක තුල තමයි නිවන් මඟ තියෙන්නේ. ඕක නැතුව මොනවා කරුවත් නිවන් මඟට යන්න බෑ. මන්දයත් ත්‍රිපිටකයේ පංච උපාදානස්කන්ධයෙන් නිදීමට තමයි ත්‍රිලක්ෂණයේ චතුස්සත්‍ය පටිච්චසම්පාදයේ කර්මක් කිරීමේ කර්මයේ මරණ සතිය බොජ්ජංග ඔක්කොම දේශනා කරලා තියෙනවා. ඔය පංචස්කන්ධයයි වරද්දගෙන පංච උපාදානස්කන්ධය බවට පත් කරගන්නේ. අන්නේ වැරද්ද බුදුහාමුදුරුවෝ පහළ වුණු සමාජයේ ඕනෑම జగතෙක් බෞද්ධෙක් වේවා අන්‍යාගමිකෙක් වේවා උගතෙක් වේවා නුගතෙක් වේවා මේ වරදට අහු වෙනවා. ඒක තමයි සංසාරයට අහු වෙනවා කියන්නේ. දැන් මේ රූප වේදනා සංඥා සංකාර පහට එනදී හටගත්ත ගමන් නැතෙනවා. නවත්තන්න කාටවත් බෑ. නමුත් මේක කෙරෙහි අපි ඇලුනොත් නැත්නම් ගැටුනොත් ඇලෙනවට කියනවා ලෝභ, ගැටෙනවට කියනවා දෝෂ. ඒ ඇලීමේදී ඇලීමට මුලා වීමට ලෝභ මොහ කියනවා, ගැටීමට මුලා වීමට ද්වේෂ මොහ කියනවා. ඒ ස්කන්ධ පංචකේ ලෝභ මොහ වශයෙන් ගන්නව නැත්නම් ද්වේෂ මොහ වශයෙන් ගන්නවා. එතකොට ස්කන්ධ පංචකයට එන දේ රූපේ මම රූපේ, රූපය තුල මායත මුත රූපය. වේදනාව මම වේදනාවේ, වේදනාව තුල මාතුල ඇත මාතුල වේදනාව ඇත.
ඒ හැඟීම බුදුන් වහන්සේ මම කොට ගන්නවායි කියලා පෙන්නනවා. අන්න එතකොට එහෙමනම් අපට මේ රූප වේදනා සංඥා සංකාර පහ තමයි පවේදී පහළ වෙන්නේ. මේ රූප වේදනා සංඥා සංකාර පහ තමයි පිනේදී පහළ වෙන්නේ. මේ රූප වේදනා සංඥා සංකාර පහ තමයි ධානයේ පහළ වෙන්නේ. අන්න එතකොට ඒක මම කොට ගත්තාම පංච උපාදානස්කන්ධයේ පව. ඒක මම කොට ගත්තාම පංච උපාදානස්කන්ධයේ පින. ඒක මම කොට ගත්තාම පංච උපාදානස්කන්ධයේ ධානය දැන් සංකිට වෙන පංච උපාදානස්කන්ධා දුක්ඛ පෞකාරය හරි පින්කාරය හරි ධානලාභිය හරි බින්දලා තියෙනවද බුදුහාමුදුරුවෝ අදාළ දුකෙන්? සංකිට වෙන පංච උපාදානස්කන්ධා දුක්ඛාන. එනිසා ඔබ කතා කරන බඩගිනියන එක නෙමෙයි බුදුසාමයේ ආර්ය සත්‍ය දුක්ඛය. මතක තියාගන්න. බුදුසමයේ දුක්ඛය තමයි ක්ලේශ පරිදාහය. ඊර්ෂ්‍යාවෙන්, ලෝභයෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන් දැවෙන එකට බුදුදහමේ දුක් කියන්නේ. ඔය හැදෙන්නේ කොහොමද ඒක? අන්න අරමුණකට යමක් ආපුහම ඒකට කියනවා ඒතං කියලා. ඒතං කියන්නේ එය රූපය, ශබ්දය, ගන්ධය, රසය, පොට්ටබ්බය, පව, පින, ධානය ඕන දෙයක් ඒතං. ඒ හොඳයි සැපයි සාන්තයි කියලා නවත්ත ගන්න උත්සාහ කරපුවම අන්න ඒකට ඇලෙනවට ගැටෙනවා කියනවා ඒතං මම. එය මගේ. මගේ වුණාම ඒක මම මගේ වෙනවා. ඒතෝ අහං අස්මි. මම මගේ. ඒසෝ මේ අත්තා. ඒ මගේ ආත්මය. දැන් බුදුදහමේ මගේ ආත්මය කියන ශරීරයට නෙමෙයි මේ මොහොතට ආපු අරමුණ තුල තියෙනා වූ මේ ඇල්ම ගැටීමට කියනවා ඒතං මම ඒතෝ අස්මි ඒසෝ මේ අත්තා. දැන් පංචස්කන්ධය මගේ මම මගේ ආත්මවට හෙවත් නිත්‍ය සුඛ ආත්මකට ගත්තා. දැන් පංච උපාදානස්කන්ධය. දැන් ඕක නැසෙන්නේ නැහැ හේතු ඉතුරු නොවි. මේ සමාජයේ තේරුම් ගන්න ඕන කෘතඥයා පව් කරන්නේ පංච උපාදානස්කන්ධයෙන්, පින් කරන්නේ පංච උපාදානස්කන්ධයෙන්, ධ්‍යාන වඩන්නේ පංච උපාදානස්කන්ධයෙන්. මේ කවුරුත් පංච උපාදානස්කන්ධයෙන් මිදිලා නැහැ. බුදුබණ පංච උපාදානස්කන්ධයෙන් මිදෙන්න පුළුවන් දහම. එහෙනම් පව්කාරයා පංච උපාදානස්කන්ධයේ තේරුම් ගත්තාම පවෙන්න උට මිදෙන්න පුළුවන්. පින්කාරයා පංච උපාදානස්කන්ධ තේරුම් ගත්තාම ඒකෙන් ඔහුට මිදෙන්න පුළුවන්. ධානලාභයා පංච උපාදානස්කන්ධ මිදෙන්න පුළුවන්. තේරුම් ගත්තාම ඔහුටත් ඒකෙන් මිදෙන්න පුළුවන්. අන්න ඒකයි මේක ඇත්ත. ඒක තමයි එදා හිටපු හුරු තාක්කඩි ඕන කෙනෙකුටත් බණ තේරිලා ධර්ම මාර්ගය ගියයි කියලා කියන්නේ. ඒ අභිධර්මය. දැන් එතකොට ඔන්න අපිව ගැඹුරු දර්ශනයකට පාත්‍රය කළා. ඒකයි দূරේ පාතිච්ච කියන්නේ. ඒ වගේ මේක ඊතලේ හරියටම හතුරට වදින්න යවන්න ඕනනේ. අහක ගිහින් බෑනේ. මේ ඊතලේ යමු වෙන්නේ ස්කන්ධ පංචකේ නැමැති ඒකකයට. ඒකයි දුර විදින්න පුළුවන් ඕන කියන එක තේරුණා. දැන් අන්න සංසාරයේදී මේ ස්කන්ධ පංචකේ මගේ මමගේ ආත්ම කොට අරගෙන අපි භවෙන් භවයට සතරෙන් සතරට පංච උපාදානස්කන්ධ පරිහරණය කරමින් යනවා. උපාදානයේ බයන් දිස්සා ජාති වර්ග සම්භාවයි. බුදුහාමුදුරුව පහර වෙලා උපාදානෙ මෙතන හැටි කියලා දුන්නා. අපි ඒක දන්නේ නැත්නම් අපි උපාදානයේ තුල පව් කරයි. උපාදානයේ තුල පින් කරයි. උපාදානයේ තුල ධාන වඩයි. උපාදානෙන් මෙතන මාර්ගය අපට නැහැ. ධම්මපදයේ තියෙන ලස්සන ගාථා දෙකක්. යතාපි නාම ජච්ඡන්தோ නරෝ අපරිනායකෝ. උපතින් මැස් දෙක පේන්නේ නැති පුද්ගලයාට පාර පෙන්නන්න කෙනෙක් නැත්නම් දවසක පාරේ තව දවසක කැලේ යයි කියලා. ඒකදා යති මග්ගේන කුම් මග්ගේන යති ඒකදා. උපමාවක්. ඒ පාර පෙන්නන්න කෙනෙක් නැති ඉන්නනේ. සංසාරේ සරම්බාලෝ. අන්න ඒ වගේ සසරේ සැරිසරන පුතග්ජනයවත් බාලයා තතෝ අපරිනායකෝ හරි මඟ පෙන්නන්න කෙනෙක් නැති විට කරෝකී ඒකදා පුඤ්ඤං අපුඤ්ඤං පිචේ ඒකදා නිවන් මඟ පෙන්වන්න කෙනෙක් නැතුවම කාලයකට පින් කරනවා කාලයක පව් කරනවා කියලා කියන්නේ බාලයෝ නෙමෙයිද? මමද වදාරන්නේ බුදුරජාණන් වහන්සේ නෙමෙයිද? ඉන් එහාට පාරක් නැහැ ඒකේ. ඒ බුදුන් වහන්සේ වදාළේ. ඒ තතෝ අපරිනායකෝ මඟ පෙන්වන්නේ නැති විට මඟ පෙන්නනවා නම් අන්න දැන් ඔබට තේරෙනවා එහෙනම් මම කියලා කතා කරන මම කියන අකුරු දෙකට හෝ ශරීරයට නෙමෙයි බුදු සමයේ මම කියන්නේ. ඔය ඇහැ නිසා පහළ වෙන රූප වේදනා සංඥා සංකාර පහට සක්කාය කියනවා. කන නිසා පහළ වෙන රූප වේදනා සංඥා සංකාර පහටත් සක්කාය කියනවා. නාසය නිසා පහළ වෙන රූප වේදනා සංඥා සංකාර පහටත් සක්කාය කියනවා. එහෙනම් අපිට සක්කාය හයක් පහළ වෙනවා දොරවල් හයයි. ඒකට එන දේ මමත්වෙන් බැඳීමට සක්කාය දිට්ඨි කියනවා. එහෙම සක්කාය දිට්ඨිය ඉගෙන ගත්ත කී දෙනෙක් ඉන්නවද කියලා අත උස්සන්න අපෙන් ඇරුණාම
අන්න එතනයි මේ වැරද්ද තියෙන්නේ. ඉස්කෝලවතෙන් සක්කාය දිට්ඨිය කියන්නේ මමගේ ආත්ම කියලා මම කියන්නේ ශරීරය කියලා හිතන් ඉන්නේ. පණ දන්නේ නැති උපාසකම්ම කෙනෙක් පන්සල් ගිහින් ඉඳගෙන ශාරීරික කොටස් 32කට වෙලා මේකේ මම කියලා කෙනෙක් කියලා බණක් හදනවා. ආමුදුරු හදලා නැහැ ඒක. ඕක කිව්වහම හිතන් ඉන්නවා මේක බුදුබණ කියලා. ඒවනේ මේ වෙලා තියෙන්නේ. ඒක තමයි අර සද්ධර්මයේ යටපත් වූයේ නොබබලයි විවෘත වූයේ බබලයි කියන්නේ. දැන් එතකොට මෙන්න මේ ස්කන්ධ පංචකය. ලෝභ, මෝහ, දේශ, මොහ වශයෙන් ගත්තාම ලෝභ, දේශ, මොහ. දැන් ස්කන්ධ පංචකයට මම ආව පංච උපාදානස්කන්ධය. දැන් ඒක නැතෙන්නේ හේතු ඉතුරු වෙලා. ඒ හේතු ඉතුරු වෙලා නැතෙන එකට අවශේෂ නිරෝධය කියනවා. නැත්නම් තණ්හානුසය ඉතුරු වෙනවා කියනවා. පවේදිත් හේතු ඉතුරු වෙනවා උපාදානයේ, පිනේදිත් හේතු ඉතුරු වෙනවා උපාදානයේ, ධානයෙත් ඉතුරු වෙනවා හේතු උපාදානයේ. අන්න එතනයි හොඳ දේවල් කරන්න උපාදානය කරගන්න එපයි කියලා අපි කියන්නේ. දැන් මම කියවනේ අර මට උදාහරණයක් මම මේ අර දරුවන්ට උදව් කරන ලබනාත්ම ඉපදිලා ශිෂ්‍යත්ව පාස් වෙන්න නෙමෙයි කියලා. ලබනාත්ම මාස ශිෂ්‍යත්ව පාස් වෙනවා කියලා මට ශිෂ්‍යත්ව පාස් වෙන්න නෙමෙයි මම අර උදව් කරන්නේ. අහිංසක දරුවෝ උද්‍යෝගිමත් කරන්න. සල්ලි තියනටත් දෙනවා නැතියටත් දෙනවා. ඒ නිසාම දෙන්නගෙන් පටන් ගත්ත එක 8 දෙනා දක්වා ඊළ ගිහින් තියෙනවා මගේ දහම් පාදලද දරුවන්ගේ මේ ශිෂ්‍යත්ව පාස් වෙන සංඛ්‍යාව. මත හතුරු නැද්ද? ඒ නිසා අපි කියන්නේ මිනිස්සෙක් හැබැයි නම් Tamande යමක් කමක් තියෙනවා නම් Tamande එක අතිරික්තයක් නම් මේ ලෝකේ උදව් උපකාර ලබන්න ඕන තරම් අය ඉන්නවා. කකුල් නැති අය ඉන්නවා, අත් නැති අය ඉන්නවා, ඇස් නැති අය ඉන්නවා. ආහාර සපයා ගන්න බැරි අය ඉන්නවා, අසරණ වෙච්ච අය ඉන්නවා. පන්සලේ චෛත්‍ය බෝධිය විතරක් නෙමෙයි මහමගත් එහෙම අය ඉන්නවා. ආර්ය පුද්ගලින් සේදෙන්නා වූ දාන විපාකයේ මහත්ඵලයි මහානිසංසයි එකක් ඇත්ත. නමුත් ඒක හොයන්න ඕගොල්ලන්ට බෑ. එතකොට ඒක දෙන්න ගියොත් එහෙම වෙන්නේ ලවෙඩියෙන් ලබන්න දෙනවා. අර හොඳ කෙනා හොයනවා. ඒක ලබන්නයි දෙන්නේ අර. ඇයි බඩගිනින්නේ ආර්ය පුද්ගලින් විතරද? අනිත් අයට බඩගිනින්නේ නැද්ද? බුදුරජාණන් වහන්සේගෙන් ආපුවම කාටද දෙන්න ඕනේ කියලා පැහැදුන තැනට දෙන්න කියලා වදාළා. නමුත් ඒලාම සූත්‍රයේ පැහැදිලි කරලා තිබෙනවා පෘථග්ජන පුද්ගලයා ඉඳලා රහතන් වහන්සේ දක්වා විපාක වැඩි කියලා. ඒකත් පිළිගන්න ඕන. නමුත් විපාක ලබන්න නෙවෙයි. අනුකම්පාව පරෝපකාරී කියන්නේ අවශ්‍ය තරමට සුදුසු දෙන එකට. ඒ පුද්ගලයා වශයෙන් අපි මේ කතා කරන්නේ එතකොට ස්කන්ධ පංචකය පිළිබඳව. කොයි දේ කරන්න ගියත් පාවිච්චි කරන්නේ ස්කන්ධ පංචකය. ඒකට අපි පෘථග්ජන ස්වභාවයේදී ඇලෙනවා. ඒතං මම යතුහං අස්මින් ඒසෝ මේ අත්තා මේකට කියනවා මගේ ආත්ම හේවත් නিত্য සුඛ ආත්ම. අන්න මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ පවේදී පව නিত্য සුඛ ආත්ම වෙලා. පිනේදී පින නিত্য සුඛ ආත්ම වෙලා. ධානයේදී ධානයේ නিত্য සුඛ ආත්ම වෙලා. බුදුබණ නিত্য සුඛ ආත්ම නෙවෙයි අනිත් දුක්ඛ අනාත්ම. අන්න ධර්මයේ සරණ වෙනකොට කර්මයේ සරණට යටත් වෙච්ච හැටි. මේක තේරෙනකොට දැන් මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකානේ මේ පෙන්වන්නේ යෝදා ජීව උපමා කරලා. අපිට තේරෙන්න ඕන අර দূරේ පාතිච දුර දකින්න පුළුවන් වෙනවා ස්කන්ධ පංචකය. මමත්වෙන් ගත්තොත් නැසෙන්නේ හේතු ඉතුරුයි. ඒකට කියනවා මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස. මමත්වෙන් ගැනීමෙන් මායයට බැඳේ කියන්නේ සසරට බැඳෙනවා. උපාදාන වෙලා හේතු ඉතුරු වෙනවා. ඒක තමයි පෘථග්ජනයා කරමින් ඉන්නේ. ඉඩම් ප්‍රශ්නයකට ගියත්, දේශපාලන ප්‍රශ්නයකට ගියත්, තවනවට ගියත්, යහපත් දෙයකට ගියත්, අයහපත් දෙයකට ගියත් ඕක ඇදගෙන ඕක ඔස්සේ එකට එක කරගන්න යනවා ඇරුණාම මම මූලිකකට දිනන්න යනවාම ප්‍රශ්න විසඳ ගන්න ඕන කමක් නැහැ. තමන්ගේ පැත්තෙන් දිනන්නයි ඕන කමක් තියෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ කියවදාරනවා අමඤ්ඤ මානෝ මුත්තෝ පාපි මතෝ. මායයට බැඳෙනවා කියන්නේ උපාදාන වෙනවා කියනවාට. මොකද බුදුන් වහන්සේගෙන් අහනවා මාරෝති බන්තේ උච්චති කිත්තාවතානකෝ බන්තේ මාරෝති උච්චති කියලා. ස්වාමිනේ මාරයා කියලා කියන කොපුනින්ද මාරයා කියන්නේ? රාදේ යම් කෙනෙක් ගාව පංච උපාදානස්කන්ධය තියෙනවා මාරයා ඉන්නවා. ඉතින් ඔය අර උපාදාන වෙනවටනේ වද්දෝ මාරස්ස කියන්නේ. මමත්වෙන් ගත්තොත් උපාදාන වෙනවා. එහෙනම් සසර ඇවිදින්න හේතුවක් ඉතුරු වෙනවා. වද්දෝ මාරස්ස. ඒක ගත්තේ නැත්නම් ස්කන්ධ පංචකේ උපාදාන නොවි අවසන් වෙනවා. අන්න ඒක තේරෙනවට කියනවා দূරේ පාතිච හෝති. දුර පෙනෙනවා. බණ තේරෙන භික්ෂුවට හෝ භික්ෂුණියට හෝ උපාසකයාට උපාසිකාවට. দূරේ පාතිච හෝති. ඔන්න කාරණාව. අපි අතින් සිදුවෙන වරදක් මේ බුදුන් වහන්සේ වදාළ ප්‍රමාදය ඉස්කෝලේ
ගේට්ටුව වහන්න ඇසුවට පස්සේ යන එක නෙවෙයි. කාර්යාලයේ රතු ඉර ගැහුවට පස්සේ යන එක නෙවෙයි. ස්කන්ධ පංචකයට එන දේ ලෝභ දේශ මොහ වශයෙන් අරගෙන විඳ අනාගත ඵලයක් උපදින්න හේතු ඉතුරු කොට අවසන් කිරීම ප්‍රමාදයයි. පමාදෝ මච්චුනෝ පදං. මේ ප්‍රමාද මොහතම අප්‍රමාද බවට පත් කරගන්න අවශ්‍යයි. අන්න ආර්ය පුද්ගලින්ට තේරෙන දේ ඒක තමයි දුරේ පාතිච හෝති. මේ භික්ෂුන් වහන්සේලා හෝ අනිත් අය මේ ආහුනීය පාහුනීය දක්ෂිනීය ගුණයන්ට අයිති වෙන්න ඕන නම් මේක පේන්න ඕන. ඇයි අපට ඒක පේන්නේ නැත්තේ? පේන්නේ නැත්තේ ගමේ වෙද මහත්තයා හරි කපු මහත්තයා හරි පංචස්කන්ධය කියන්නේ කය කියලා ඉගෙනනවා. ඉතින් අපි හිතන් ඉන්නවා බුදුහාඳුරෝ පංචස්කන්ධය කිව්වේ කයට කියලා. තව අභිධර්ම විසරදයක් ලෑත් වෙලා ශාරීරික 28කට බෙදලා කොටස් වලට පඨවි ආපෝ තේජෝ අතර මහා භූත ඊටු ටික උපාදාය රූප කියලා අරගෙන ඊට පස්සේ ස්කන්ධ පංචකයේ රූප කියන්නේ පඨවි ආපෝ තේජෝ වායු වේ නාම කියන්නේ වේදනා සංඥා සංකාර හතර කියලා පොත්වල ලියලා තියෙනවා. අපි ඉගෙනගෙන ඉන්නවා ඇද්ද කැරකට කට අරගෙන. රූප පඨවි ආපෝ තේජෝ වායෝ නම් අපි සහ තිරිසන් සත්තු ඇරුණාම පෙරේතයෝ භූතයෝ දෙවියෝ ඉන්න බෑ. ඇයි? මෞකසකින් බිහි වෙන්නේ පඨවි ආපෝ තේජෝ වලින් හදන ඝනකයකින්. ඕපපාතික කිසිදු සත්‍යයක් මෞකසකින් බිහි වෙන්නේ නැහැ. ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායු වලට අයිති කයක් වුන්ට නැහැ. එහෙනම් අපාය ස්කන්ධ හතරයිද තියෙන්නේ? දිව්‍ය ලෝක ස්කන්ධ හතරයිද තියෙන්නේ? එහෙනම් බ්‍රහ්ම ලෝක ස්කන්ධ හතරද තියෙන්නේ? නෑ. බුදුන් වහන්සේ ගිලාන සූත්‍රයේ ආධාරයෙන් කියනවා බඹලවත් සක්කාය තියෙනවා. එන සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධේ නේද? එහෙනම් ඒකෙත් රූප තියෙන්න වෙනවා. ඒ රූප කියන්නේ අපට ඇහැට පේන රූපද? නෑ. ඔහුගේ රූපේ බවට පත් වෙන්නේ රූපී ධානය, අරූපී ධානය. දිව්‍ය ලෝකේ රූපේ බවට පත් වෙන්නේ පින. අපායේ පව අපිට රූප ශබ්ද ගන්ධ රස ඔක්කොම. කාම ලෝකෙත් ඒක බාහිරින් නැති වුණාට මනෝද්වාරයෙන් මේ පහම තියෙනවා. අන්න එහෙම තේරුම් ගන්න ඕන. ඒ නිසා පංචස්කන්ධේ වර්ධනය ඕගොල්ලන්ට විතරක් නෙමෙයි. අර සත්තට්ඨාන කුසල සූත්‍රයේ කියවලා තේරුම් ගත්තේ නැති ඕන කෙනෙකුට මේ පාලි පොතේම සිංහලට පරිවර්තනය කරපු එකේ තියෙනවා මේක මෙහෙම. මේ වැරදි එක තියෙනවා. ඒ නිසා ඒක බුදුහාමුදුරුවෝ අදාළ එක කියලා පිළිගන්න කියලා නෑනේ. අපි ළඟ වෙන්න පුළුවන් මොකද්ද කියලා හොයලා බලන්න. මා පිටක සම්පදානේන කියලා නේ තියෙන්නේ. පිටක තිබුණාට පිළිගන්න කියලා නෙමෙයිනේ. ධර්ම විනයට ගැළපේ නම් පිළිගන්න. ඒ නිසා උපාදානය වෙන්නේ ජීවිතේට එක සැරයක් නෙමෙයිනේ. අරමුණ උපාදානය වෙන්නේ. අරමුණට එන දෙයටනේ. එහෙනම් රූප රූපේ, ශබ්ද රූපේ, ගන්ධ රූපේ, රස රූපේ සියල්ල රූප අරමුණු. ස්කන්ධ පංචකයේ නාමය එතකොට. නාමයේ තියෙන රූප මේවා නාම රූප කියන්නේ. නාම වෙනයි රූප වෙනයි කියලා දෙකට කැඩුවට හරියන්නේ නැහැ. අන්න මේක තේරෙනකොට තමයි දුරේ පාතිච. අපේ යාට දුරේ පාතිචද නැහැ මේකනේ කාරණා. අපි උපැන්න සාහිත්‍යයෙන් බෞද්ධ. පුංචි කාලේ ධම්මාන්තරණම් ගච්ඡාමි කියලා තියෙනවා. ඉතින් අපි බෞද්ධ කියලා හිතන් ඉන්නවා. මම පසුගිය පොයේ දවසේ සෝමාවති පුදුමේ ඉඳලා සජීවී වණක් දේශනා කළා. මේක මම පැහැදිලිව කිව්වා සෝවාන් වෙනවා කියන්නේ අනිත්‍ය තේරෙනවට අනිත්‍ය තේරෙන්නේ නැත්නම් ඔක්කොම පු탁 යන. බුදුන් වහන්සේ වදාළ පරිදි ඔබ දන්නේ එක නෙමෙයි. ඒක ත්‍රිපිටකයේ තියෙන දේ මම කියන්නේ. එහෙනම් බුදුදහමේ අනිත්‍ය වැටහෙනකොටම කෙනෙක් සෝවාන්. හැබැයි බුදුදහමේ අනිත්‍ය ඕගොල්ලෝ දන්න අනිත්‍ය නෙවෙයි. තේරෙන තුරු බනහන්. ඒක කෙස් වල අනිත්‍ය නෙමෙයි, ලොම් වල අනිත්‍ය නෙමෙයි, මල් වල අනිත්‍ය නෙමෙයි, වතු පිටි වල අනිත්‍ය නෙමෙයි, ඉඩ කඩන් වල අනිත්‍ය නෙමෙයි. ඒක සබ්බේ සංඛාර අනිච්චාති. ඒක කොහෙද තියෙන්නේ කියලා හොයාගන්න. මේ කරුණ වැටහෙනවට තමයි කියන්නේ මොකද්ද? දුරේ පාතිච. දැන් ඊට පස්සේ අකන වෙදි වෙන්නත් උන නිකම් බෑ. බලන්න හරි ලස්සන උපමාවක් නේ තියෙන්නේ. රාත්‍රියේ අඳුරේ ඉන්නේ. දැන් ඉතින් සතුරු කඳුරු එහා පැත්තේ තියෙනවා. ඒ ආලෝකේ නේ ආලෝකේ ඉන්න බෑ අහු වෙනවා, පේනවනේ, විදිනවනේ. මොකද කරන්නේ? දක්ෂ යුදපටයා. විදුලිය එළිය වැටෙනකොට ඉලක්කය අරන් විදින්න ඕන හරියටම ඉලක්කෙට. අන්න ඒ වගේ අපිට මේ ෂණයක ඉලක්කයක් මේකේ තියෙන්නේ. අරමුණ හටගෙන නැතෙනවා. ඊළඟ අරමුණ හටගෙන නැතෙනවා. ඊළඟ අරමුණ හටගෙන නැතෙනවා. අරමුණෙන් අරමුණට කිසිවක් යන්නේ නැහැ. අර හේතු ඉතුරු නිසා නැවත හට ගන්නවා. ඇරුණාම යන ආත්මයක් මේ ජීවිතේ නැහැ. මව කුසේ සිට මරණය දක්වාත් යන කෙනෙක් නැහැ. කයින් යනවා අපේ උනට සිතින් මොහොතක් පාසා වෙනස් වෙනවා. නමුත් අර පව් හේතු පින් හේතු තියෙන නිසා සතර බන්ධනයකින් පැවැත්මක් තියෙනවා. දැන් එහෙනම්
සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ උපාදානස්කන්ධය තේරෙන්නේ නැතුව තේරෙනවද දුක? උපාදානස්කන්ධය හැදෙන හැටි පංචස්කන්ධය ආශ්‍රයෙන් තේරුම් අරන් නැත්නම් මේ සමාජයේ වැරදි විදිහට නම් පංචස්කන්ධය පාවිච්චි කරන්නේ කාටද චතුස්සත්‍ය අවබෝධ වෙන්නේ මට කියන්න. උපාදානය දුකයි කියන්නේ මොකද්ද? අරමුණට එනවා අරමුණට ඇවිදින් ඒකට කියනවා පස්සපච්චා වේදනා කියලා. ස්පර්ශ වුණාම විඳිනවා. විඳින එකට ඇලෙනවට කියනවා වේදනාපච්චා තණ්හා. තණ්හාවේ දැඩිව ගන්නවට කියනවා උපාදාන. උපාදාන වෙලා හේතු ඉතුරු වෙනවට කියනවා භව. මේ තණ්හා උපාදාන භව වෙන්නේ අරමුණ තුල. ජීවිතය තුල නෙමෙයි. ජීවිතේට එක සැරයක් නෙමෙයි මේක. අපේ පටිච්චසම්පාදය ගැන මම වචනයක් කියන්නම්. අපේ පටිච්චසම්පාදයේ ආත්මයක් තියෙනවා කියලා පෙන්වන්න හදපු එකක්. ඒ ඉස්සර ජීවිතයේ අවිද්‍යාපච්චය සංඛාරා විඥාන නාම සලආයතන පස් වේදනා. මේ ජීවිතේ ආ යන්න ඕනේ ඊළඟ ජීවිතේ ජාති ජරා මරණ. මොකද තියාගන්න. පටිච්ච කියන්නේ ගැටෙනවට සං කියන්නේ එක්වර උපාද කියන්නේ හට ගන්නවට. ඇහැ තුල අරමුණ තුල පටිච්චසමුපාදයක් තියෙනවා. කන තුල අරමුණ තුල පටිච්චසමුපාදයක් තියෙනවා. ඒක ඔබට තියෙන අනුලෝම බුදුබණ තේරුණාම ඒක පැටලෝම කරගන්න පුළුවන්. එතනමයි Nirodha දකින්න තියෙන්නේ. අන්න අරමුණක් තුල මේ වැරද්ද අපි කරමින් සසරට බැඳෙනවා. ඒක තමයි මමත් අර තණ්හා උපාදාන බව වීමට තමයි මමත්යෙන් ගන්නවා කියන්නේ. ඒකට හේතු ඉතුරු වීමට තමයි අර පව් රැස් වෙනවා, පින් රැස් වෙනවා, ධානය රැස් වෙනවා නැත්නම් තණ්හා අනුසය කියන්නේ. අන්න මේක තේරෙනකොට මොකද්ද වෙන්න ඕන? දුක ආය හටගන්නේ තියපුවාම. ඒකට කියනවා ආය හේතු වලට අනුසය කියලා කියනවා. ඒක මෙලොව වශයෙන් ගත් කල ඊයේ වෙච්ච තරහ ආපහු හිතට එනකොට පරිඋත්ථාන කියනවා. හිතට ආවට බෑ කටට හරි වචනට හරි අතට හරි දෙන්න ඕන. ඒකට කියනවා වීතික්කම කියනවා. පරිඋත්ථාන වීතික්කම වෙන්නේ අනුසය තියෙන නිසා. අනුසය තියන්නේ මමත්වෙන් ගැනීමෙන්. අනුසයට තැබීම පමාවයි. අනුසය නොතැබීම බුදුදහමේ භාවනාවයි. ඔන්න ඇත්ත සිද්ධිය. මෙන්න මේක තේරෙනකොට මොකද්ද කියන්න තියෙන්නේ? ස්කන්ධ පංචකය මමත්වෙන් ගැනීම නිසා සතරට බැඳෙනවා. උපාදාන වෙනවා. පවෙන් බැඳුනහම අපායට, පිනෙන් බැඳුනහම කාමසුගතියට, ධානයෙන් බැඳුනහම වඹලවට සියල්ල උපාදානීය තුල. එහෙනම් උපාදානීය තුල උපාදානෙන් මිදීමක් තියනවද? පුරුතඥයාට උපාදාන මිදීමක් කවදාවත් නැහැ. ඒකයි අපිට කියන්න ඕන. මෙතනින් එහා පැත්තට ගියා වෙනත් ආගම් වල යටි ඉපදිලා ඔය කියන හොඳ නරකට කර ඉඳීවි. නමුත් මේ ස්කන්ධ පංචකය අනාත්ම නම් වූ සුපිරි දහම බුදුවරු විතරයි ලෝකෙට හෙළි කරන්නේ. ඒකත් ටික කාලයයි ලෝකේ තියෙන්නේ. අවුරුදු 1000ක් විතර තියෙන්නේ ඇති ලංකාව දක්වා. ඊට පස්සේ ඉවර වුණා. ඒවා අද විවාද කරමින් බුදු සාසනය කියලා එකක් අරන් යනවා. ඒක බුදු සාසන ප්‍රතිරූපය. හැබැයි ධර්මයේ පොට්ටි කර කියලා තිබුණා. ඒක විශාල වටිනා දෙයක්. ඒ අවශ්‍ය කාලයට අවශ්‍ය පින්වතුන්ට හොයාගන්න මතු කරගන්න. ඔබයින් කෙනෙක් නම් ඔබට ඒක තේරෙවි. මම හිතන්නේ ඔබ බුද්ධ ජාන්තියේ තේරුම කියන්නේ ඒකයි කියලා. එහෙනම් ඔබට මේ සූත්‍රය ඔබටත් හරියනවා. ඔබ අක්ෂණ වේදියෙක් වෙන්න වෙනවා. දුරේ පාතිච වෙන්න වෙනවා. ක්ෂණයකින් විඳින්න පුළුවන්කමක් තියෙනවා. ස්කන්ධ පංචක ඉලක්කකට ගන්න වෙනවා. ඒකේ මොකද අපි කතා කළේ? රූප වේදනා සංඥා සංකාර කියන පහ මම මගේ ආත්මකට ගැනීම අක්ෂණ වේදී නෙමෙයි. දුරේ පාති නෙමෙයි. ඒක මමත්වෙන් නොගන්නවට තමයි දුරේ පාතිච කියලා කියන්නේ. අන්න බණ තේරුණාම ලෝභය, දේශය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය කොයි දේ ආවත් වහා සංසිඳවන්න ඕනේ. ඔබට තරහක් ආවම සංසිඳවනවද? රැලි වෙනකන් කල්පනා කරගෙන ඉන්නවා. බයක් ආවම සංසිඳවනවද? වහා කල්පනා කරගෙන. ඒකෙන් කියන්නේ ඒක පැහැවෙනවා, මෝරනවා හිත ඇතුලේ. වහාම ඉවර කරන්න ඕනේ. ඊළඟ අරමුණට අන්න ඒක තමයි පුරුදු කරන්න ඕනේ කියලා කියන්නේ. පවත්තන්න ගියොත් වැඩෙනවා, වහාම ඉවර කරන්න ඕනේ. අර පවත්තනවාට කියනවා නිත්සුකාත්ම කොට බලනවා කියන්නේ. පවත්තන්න නැතුව ඉවර කරනවාට කියනවා අනිත්‍ය කියලා. ඒ අනිත්‍ය තියෙන්නේ අරමුණ අල්ලා නොගැනීමෙන් සිදුවන අවසන් වීම තුල ඇරුණාම කෙස්වල නෙමෙයි, ලොම්වල නෙමෙයි, මල්වල නෙමෙයි, නියවල නෙමෙයි, දත්වල නෙමෙයි, ඉඩකඩම් වල නෙමෙයි, ගෙවල් වල නෙමෙයි. බාහිර වස්තු වල කොහෙවත් ඒක නැහැ. එවිට තමයි බුදුන් වහන්සේ ලෝකෙට එලි කරලා තියෙන්නේ අනිත්‍යයි, නිට්ටයයි විතරයි කියලා කියන්නේ. පෘථග්ජනයින්ගේ පැත්ත නිට්ටය, බුදුන් හලකර පැත්ත අනිත්‍ය. එහෙනම් අපිට අනිත්‍ය සරණ යන්න ඕන දුකින් මිදෙන්න. අපේ පැත්තෙන් හරියන්නේ නැහැ. එහෙනම් දුක පංච උපාදානස්කන්ධේ පහළ වීම. හේතුව
අර ඉස්කෝලපතෙන් දුක හේතුව පාඩම් කරගත්ත එක මට ඕන නෑ. මාත් එක පාඩම් කරන්න 3 සැරයක්ම. ස්කන්ධ පංචකේ පහළ වෙනකොට තණ්හා උපාදාන අවසන් වෙනවා. අන්න දුකට හේතුව අර තණ්හා උපාදාන. ඒ නිසා තමයි අනුසය ඉතුරු වෙන්නේ. දුකට හේතුව තණ්හා. ඒ තණ්හාව ඊතර නැති කරන්න ඕන. පස්සේ නෙවෙයි. ඒ තණ්හාව නැති කිරීමෙන් ලබන සපත නිර්වාණය. රූපේ දිනම් රූප තණ්හාව, ශබ්දේ දිනම් ශබ්ද තණ්හාව, නම් ගන්ධේ නම් ගන්ධ තණ්හාව, රසේ දිනම් රස තණ්හාව, පොට්ටබ්බේ දිනම් පොට්ටබ්බ තණ්හාව, ලෝභ දේශ මොහ වලදී නැත්නම් ධානවලදී නම් ධාන තණ්හාව. අර ධම්ම කියලා කියන්නේ ලෞකික ධානවල රූපාවචර අරූපාවචර. අපට ඒව නැහැ, අපිට තියෙන එක බලා ගන්න. ඒ බුදුන් වහන්සේලා දේශනා කරලා දාන්නේ අපිට විතරක් නෙමෙයි මේ තණ්හාලාභීන් කාම ලෝකේ, රූප ලෝකේ, අරූප ලෝකේ ඔක්කොටම යන්න ලස්සලා හිටියේ. හැමෝම තණ්හාව තුළ හිටියේ. ඒ තණ්හාව Tamanට තියෙන තණ්හාව. කොහොමද නැති වෙන්නේ? මේක තේරුම් ගත්තේ නැතුව Taman සන්තක සියල්ල පන්සලට බාර දුන්නත් නැත්නම් කොහාට හරි දෑවි දුන්නත් ඒක පරිත්‍යාග. බුදුන් වහන්සේ වදාළ ත්‍යාග ධනං කියන්නේ ඕක නෙමෙයි. මේ ලෝභය, දේශය, මොහය අතාරිනවට ඒක ආර්ය ධනයක්. අම්මා හරි තාත්තා හරි ඉඩකඩම් හරි යුතුයකම් හරි මොකක්වත් අතාරලා හරියන්නේ නැහැ මේ ලෝකේ. ඕනනම් තරල උදාහරණයක් කියන්න මට දැන් නම් මතක නැහැ. මේ ළඟදී ලංකාවේ විවෘත වෙනවා අග්නිගාසියාවේ ටයර් කම්පන ලොකු එකක්. බැලුවම එයා ලංකා ලෝහ බණ්ඩ සංස්ථාවේ අධිපතියා. බලපන් විදේශ රටක විශාල හෝටලෙකුත් තියෙන කෙනෙක් නේ. මැදවච්චි පැත්තේ ඉඳලා ආපු දුප්පත් මිනිස්සෙක්. ඕවා අට ආස කරලා හරියන්නේ නැහැ මහාන වෙන්න කියලා බණ කියන්නේ අපිට කියන්නේ. නෑ මම කියන්නේ තව කර්මාන්ත 15ක් රටේ හදන්න පුළුවන් නම් කියන. අධ්‍යක්ෂ මණ්ඩලයක් දාලා රටට සම්පත් වෙලා දෙන්න. ධර්මය ඕනනම් පෞද්ගලිකව හොයලා තේරුම් ගන්න. අරවත් ඇරලා හරියනවා. රටක් දිනු කරන්න පුළුවන් මොලයක් මේක. ඒකේ අගේ මට තේරෙනකොට කඳුළු ආයත් දෙකට. මේ වார்த்தාව කියවනකොට. මම ඇතුළේ තිබුණේ පත්තරේ. එහෙම මිනිස්සු ඕන නැද්ද? ඒ මිනිස්සු ඕවා කරලා වැඩක් නැහැ කියලා බන කියලා හරියනවද? ඒ මිනිස්සු නෙමෙයිද රටක් ගොඩ ගන්නේ? විනයානුකූලව, ඒ වගේම ධර්මානුකූලව, ඒ වගේම සේවකෙන්නට ඉති පඩිවලින් කියලා ව්‍යාපාරයක් දිනු කරනවා නම් රට දිනු වෙන්නේ නැද්ද? ඒ මොළ ඔක්කොටම තියෙනවද? ඒක සුපිරි මොලයක් ඒ සඳහා. ඒ සුපිරි මොලෙන් වැඩ ගන්නව ඇරුණාම ඒකට බන කියලා නිවන් දකින්න උගන්ලා හරියන්නේ නැහැ. එයාට මේ මාර්ගයක් ඕන නම් ඒවට අධ්‍යක්ෂ මණ්ඩල බාර දීලා පරිපාලනය හරියට කරන ගම අධ්‍යාත්මය ගැන තනියෙන් හිතපුවාමයි. ඔබටත් එහෙමයි. ඔබට වගකීම් තියෙනවා. කිසි දවසක මේ වගකීම් වලින් මොදෙන්න කියන්නේ නැහැ. ඕව අතාරින්න බුදුබණක් නැහැ. අතාරින්නේ අරමුණේ ලෝභයේ දේශේ මොහේ හැරුණාම අම්මා තාත්තා ඉඩ කඩන් නෙවෙයි. මේක දන්නේ නැති අය තමයි කියන්නේ. ගෙදර ඉඳන් ඕවා කරන්න බෑ කැලේටම යන්න ඕන. ඔක්කොම අතාරින්න ඕන. මේ ළඟදිත් මම දැක්කා. අම්මයි තාත්තයි දුවේ පුතයි කොටි 45 දුක වත්තමක් අතෑරලා අනිත් කැලේට යනවා. දැන් ඔය අතෑරියද? ඔහම අතෑරපු අය මගේ අවුරුදු 50ක ජීවිතවල මම දැකලා තියෙනවා ටිකක් අතෑරලා කැලේට ගිහින් ගොඩක් අල්ලගෙන. මේ අතෑරෙනවා කියලා හිතින් අතෑරලා ගිහින් ඊට පස්සේ Tamanda හම්බ වෙන තැන ඊට වඩා ලොකු ප්‍රමාණයක් අල්ලන් ඉන්නවා. පන්තල හරි ආරණ්‍ය හරි තව දේවල්. එහෙම ඇතැරිල්ලක් නෑ මේක. ඒ නිසා තේරුම් ගන්න ඕන අරමුණේ තණ්හා උපාදාන භවවීම අල්ලා ගැනීමයි. අවිද්‍යාපත්‍ය සංඛාරා. තණ්හා උපාදාන භව නැත්නම් තණ්හා නැත්නම් උපාදාන නැහැ. උපාදාත්නම් භව නැහැ. ඒකට කියනවා විද්‍යාවේ මුක්ති මෙන්න අතහැරීමයි. අරමුණෙන් අරමුණට. එනිසා මේකට කියනවා උපාදා පරිත්තස්සනංචෝ භික්ඛවේ දේසිස්සාමි අනුපාදා පරිත්තස්සනංච මානේ අල්ලා ගැනීමෙන් තැවුල දේශනා කරමි අල්ලා නොගැනීමෙන් නොතැවුල දේශනා කරමි. දැන් ඒක තේරෙන්න ඕන අරමුණ තුළ නේද? ඒක නේද අපි කියන්නේ දූරේ පාතිච හොති අක්කන වේදීච කියලා කියන්නේ. බණ තේරෙන්න ඕන කියන්නේ. සියුම් නොනක් තියෙනවා. එහෙනම් හේතුව අරමුණ තුළ නම් තියෙන්නේ අරමුණ හේතු නොතබනවා නම් දුක නැති වූ තැන. අන්න ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනසෙන් වර්තමාන මොහොතේ ඉන අරමුණත් එක්කලා ලෝභයෙන් දේශයෙන් මොහෙන් බැඳෙනවට කියනවා uppannam කාම විතක්කං uppannam ව්‍යාපාද විතක්කං uppannam විහිංසා විතක්කං. ඔක තමයි කරමින් හිටියේ. කරමින් හිටේකට කියනවා අදිවාසේති නප්පජහති නවිනෝදේති නබයන්ති කරෝති නාන භාවං ගමේති. ඔන්න අපි අතින් වෙන වැඩි. ඒකට කියනවා පමාව. මේක අනිත් පැත්ත හරවන්න කියනවා නාදිවාසේති පජහති විනෝදේති බයන්ති කරෝති අන භාවං ගමේති. අන්න නැති කරන හැටි. අරමුණක් එයි මමත්වෙන් ගන්න එපා ඉවසන්න එපා නාදිවාසේති. වහාම බැහැර කරන්න පජහති. එයා අනිදුක්ඛානාත් වශයෙන් බලන්න විනෝදේති. බයන්ති කරෝති අවසන් කරන්න. ශනයට හේතු ඉතුරු නොවි අනුසේ හේතු ඉතුරු නොවි අවසන් කරනවට කියනවා අනභවං ගමේති. අරමුණු විදර්ශනාව මේකට කියන්නේ.
අරමුණු වෙන්න නැතුව කරන්න විදර්ශනාවක් නැහැ. තියෙන ඒවා තමයි විදර්ශනා කරන්නේ. කාම විතර්කයේදී, ව්‍යාපාද විතර්කයේදී, හිංසා විතර්කයේ උප්පන්නම් කියන්නේ හටගත්තාම. අපේ අය භාවනාව කියන්නේ අරමුණු වෙන්නේ නැතුව සාන්ත සමාධියට ලයින් එක. ඒක තමයි අරගොල්ලෝ කළේ කාලේ. ආරාර කාමලා උද්ද ක්‍රාමලා. ඒ නිසා අපට බුදුදහම පැටලිලා. අපි අනුන්ගේ ටිකක් අරගෙන ඒක බුදුදහම කියලා හිතන් ඉන්නවා. මේක තේරුම් ගන්නම මොලයක් තියෙන වෙන මොකවත් කරලා හරියන්නේ නැහැ. අපිට මේක ගැලපුණේ කොච්චර කල් මහන්සි වෙලාද? මහානකේ අවුරුදු 30ක් විතර, උපසම්පදාය අවුරුදු 25ක් විතර යනකොට තමයි ගැලපුණේ. අපි මේ සමාජයට ආවේ කටේ කිරිසු දෙන්න ඉස්සලා බණ කියන්න නෙමෙයි. සල්ලි හම්බ කරන්න හරි ජනප්‍රිය වෙන්න හරි බණ කියන්න නෙමෙයි. තේරෙන දේ නොකිය ඉන්න බැරුව ගියා සමාජයේ කවුරුත් නොකියන නිසා. එතකොට අර සාසනික සම්ප්‍රදාය තියෙන සුසුම් සපුරාගෙන තේරෙන දේ කියන්න ඇවිත් ඉන්නේ. නමුත් රටේ ධර්මදේශකින් වහන්සේලා ගොඩක් ඉන්නවා. මුලින් බොහොම ලොකුට පටන් ගන්නවා. අගට යනකොට අදාළ දේ කියා ගන්න පුළුවන් අය නෑ. ඒක ඔබට තේරෙයිද මන්ද මට නම් තේරෙනවා. ඔබත් තේරුම් ගනි බණ තේරෙනකොට. බණ තේරෙනකොට කියන්නේ බොරු කියලාත් මොකද එනකොට තේරෙයි බණ කියලා කියන්නේ බොරු කියලා. තාම මේක තේරෙන්නේ නැහැ ඔක්කොම බුදුහාමුදුරන්ගේ බණ කියලානේ කියන්නේ. අන්න ඒකයි අත්ත සිද්ධිය. එහෙනම් දුක තේරෙන්නේ උපාදානස්කන්ධය තුළ මමත්වයෙන් හේතු ඉතුරු වීමයි උපාදාන වීම. ඒකට හේතුව අරමුණේ මමත්වයෙන් ගැනීමයි. මමත්වයෙන් ගන්න නැත්නම් හේතු ඉතුරු වෙන්නේ නැහැ. එහෙනම් අනුසය ඉතුරු වෙන්නේ නැත්නම් අනුසය ප්‍රහාණ වෙනවා. එහෙනම් උපදින්න එකක් නැත්නම් මෙලොව වශයෙන් හෙට තරහ ඉන්නේ නැහැ. තරහ උපදින්න හේතුව නැත්නම් වෛරය නැත්නම් එන්නේ නැහැ. ලෝභ දේශ මොහ නැත්නම් ජීවිතය අවසන් වෙනකොට ඉන් එහාට උපදින්න දෙයක් නැහැ. නැවත උපත නැති කිරීම කියන එකේ තේරුම ස්කන්ධයන්ගේ හේතු තබා නැවත හටගන්න එකයි මේ නැවත හට ගැනීම. මෙලොව වශයෙන්ුත් මේ පුනර්භවය සිද්ධ වෙන ප්‍රත්‍යඥය තුළ මරණයෙන් එහා පැත්තටත් ඕක තමයි සිද්ධ වෙන්නේ. කය තිබුණත් නැතත්. නිසා මේ ස්කන්ධ පහ වරදවා ගැනීම තුළ තමයි පවපින ධානය කියන උපාදානයේ තියෙන එක තමයි සතර. භවගාමී අකුසලයේ භවගාමී කුසලයේ භවදානගාමී කුසලයේ එහෙම නම් තියෙනවා මේකට. හැබැයි අකුසලයෙන් නෙමෙයි කුසලයෙන් නෙමෙයි. දැන් සබ්බපාපස්සා කරනම් කුසලස්ස උපසම්පදා කියලා බලන්න. මේ කියන්නේ පව් කරන්න එපා පින් කරන්න කියලා උපාසකම්මලා කියන්නේ. හොඳයි දස අකුසල් බලන්න. ප්‍රාණඝාත, අදත්තාන, කාමිත්‍යාචාර, මුසාවාද, බොරුපසව හිස් කේලම්, අවිජ්ජා විආත මිත්‍යා දෘෂ්ටි. මුල් බලන්න ලෝභ දේශ මොහ. ලෝභ දේශ මොහ වලින් වෙන්වීමට නෙමෙයි කුසලයේ කියන්නේ. මේ ලෝභ ද්වේෂ මොහ වෙන්වීම ආරම්භ වෙන්නේ කොතනින්ද? පුද්ගලයෙක් සෝවාන් වුණාන් පස්සේ තමයි ලෝභ දේශ මොහින් වෙන්න පටන් ගන්න. ඒ නිසා කුසලස්සෝම් සම්පදා කියන්නේ සෝවාන් ආදී මාර්ගඵල ලබනවාට. මතක තියාගන්න. ඊට එහාත් ඉති කුසලයක් නැහැ මේකේ. ඒවා පුණ්‍යාවි සංකාර. ඒවා ඉගෙන ගන්න වෙන මොකක් කරලා හරියන්නේ නැහැ. අපිට බැනලා හරියන්නේ නැහැ. අවිවේචනය කළා හරියන්නේ නැහැ. දැන් මේ ඉස්සරහට එන්නේ අපේ කට පිළිගන්න අපි කියන දේ සමාජයේ පිළිගන්න කාලයක්. ඒ නිසා ඔබට බනහන්න අවශ්‍ය මානසිකත්වය සකස් වෙන්න වෙනවා. ඒ තේරෙනකොට තේරෙයි මොනවද මේ කරමින් හිටියේ අර අන්ධ අත ගන්නවනේ අඳුර යන්නේ වගේ. අර ගාථා දෙකේ වෙන්නේ කරෝති ඒකදා පුඤ්ඤං අපුඤ්ඤං පිට ඒකදා. පාර වෙන්නන්න කෙනෙක් නැතුව කාලයක පව් කරනවා කාලයක පින් කරනවා හතර ඇවිදිනවා වෙන මොනවද? දෙකේම ඇවිදින්නනේ පුළුවන්. මෙදෙන්න බුදුබණ ඕනේ. ඒකට ස්කන්ධ පංචකය තුළ අනිදුක්ඛ අනාත්මය තේරෙන්න ඕන. අර පවේ පිනේ ධානයේ ස්කන්ධ පංචකය අනිදුක්ඛ අනාත්මය නෑ. ස්කන්ධ පංචකය මුල් කොට නෙවෙයි කරන්නේ. පුද්ගලයෝ. දැන් එහෙනම් ස්කන්ධ පහ තුළ උපාදානීය දුකයි කියලා තේරෙනවා. උපාදානයට හේතුව තණ්හා. ඒ මොහොතේ රූප ශබ්ද ගන්ධ රස තණ්හා කියලා තේරෙනවා. තණ්හා උපාදාන බව වෙනවා කියනවා නම් එතන තණ්හා නොකර ඉන්න ඕන. එතකොට උපාදාන නැහැ බව නැහැ. ඒ තමයි දුක නැති කිරීමේ මාර්ගය. නැති වූ තැන නිර්වශේෂ නිරෝධය. අර තණ්හා උපාදාන වෙලා අවසන් වෙනකොට හේතු ඉතුරු වී අවසන් වෙන්නේ. ඒකට කියනවා අවශේෂ නිරෝධය. ඊට පස්සේ කියනවා නිර්වශේෂ නිරෝධය. ස්කන්ධ පහ හේතු ඉතුරු වී අවසන් වීම, හේතු ඉතුරු නොවි අවසන් වීම කියලා දෙකක් තියෙනවා. මට තේරිලා තියෙනවා මේ මිනිස්සුන්ගේ හිතේ. හේතු ඉතුරු වී අවසන් වීමට තමයි නිත්‍ය සුඛාත්ම කියන්නේ. අන්න පව් සිද්ධ වෙනවා කියන්නේ හේතු ඉතුරු වී අවසන් වීම. ඒ නිසා පව තමයි නිත්‍ය සුඛාත්ම කොට. පින් සිද්ධ වෙනවා කියන්නේ හේතු ඉතුරු වී අවසන් වෙන එක. ඒක පින තමයි නිත්‍ය සුඛාත්ම. ධාන කුසල් සිද්ධ වෙනවා කියන්නේ හේතු ඉතුරු වී අවසන් වෙනකොට. ඒකට ධාන තමයි නිත්‍ය සුඛාත්ම. එහෙනම් පාපය පින ධානය තමයි නිත්‍ය සුඛාත්ම කොට අරගෙන සත්‍ය සතර ඇවිදින්නේ.
පාපේටයි අපුඤ්ඤාභි සංකාර කියන්නේ, පිනටයි පුඤ්ඤාභි සංකාර කියන්නේ, ධානයටයි ආනිජ්ජාභි සංකාර කියන්නේ. සබ්බේ සංඛාරා අනිච්චාති. බුදුබණ අපට සබ්බේ සංඛාරා අනිච්චාති නෙවෙයිද? සතර ඇවිදිනවා නම්. එඳ සත්‍යය සතර ඇවිදින්නේ නිත්‍ය සුඛාත්ම නම් මුලාව තුළ. බුදුන් ලෝට එලි කරන්නේ අනිත් දුක්ඛ අනාත්ම නම් ධර්මයේ. මට කියන්න කිව්වොත් එහෙනම් බුදුබණ සාරාංශ කරලා අනිත්‍යයි නිට්ටයයි විතරයි. බුදුහාමුදුරුවෝ ලෝකෙට දේශනා කරලා තියෙන්නේ. අනිත්‍ය නිසා මිනිසුන් දුකින් මිදෙයි, නිට්ටය නම් දුකටපත් වෙයි. එච්චරයි මට කියන්න තියෙන්නේ. හිටියෙන්න. දැන් අර උදේ මුල් පැය බණ නෙවෙයි නේද මේ? අන්න ඒකයි අරවා සාමාන්‍ය දේවල්. සාමාන්‍ය හැට තේරෙන දේවල්. අපි කතා කරන්නේ මේ ලෝකෙ ගැන. 2015 අගෝස්තු වල රංගිරි ශ්‍රී ලංකාවට යන මම 2021 දැනුත් ඉන්නවා. බණ 300ක් කියලා තියෙනවා. නායක හමුදුරුවෝ දෙන්නෙක් අධ්‍යක්ෂ වෙන රසා සභාපති. ඉරිදාට අයින් වෙන්න දෙන්නේ නැහැ. කිසි කෙනෙකුට මේ ඉරිදා බණ දෙන්නේ නැහැ. ඇයි ඒ? බොරු කියන හින්දාද? උන්වහන්සේලාට තේරෙනවා, උන්වහන්සේලාට තේරෙන්නේ නැති ගැඹුරක් මේ බණවල තියෙනවායි කියන්නේ. සටන සිල්මෑණිවරු හමුදුරුවෝ සටන ඉරිදා බණ හොඳ මේක ඉල්ල ගන්න. දෙන්නේ නැහැ. යන්නම ඕන. ඇයි ඒ? ඒක තමයි පරිේශන වල ප්‍රතිඵල. ඒ නිසා අනිත් සුපාසක වෙරිස් අනිත් අපේ ආමුදුරවරු කරුණා කරලා හිමිහිට බණ අහලා තේරුම් ගන්නව ඇරුණාම ඔය නොදන්නකමට විවේචනය කරනවා අතපහකට මම ගණන් ගන්නෙත් නෑ මට ඒවට විවාද නෑ කවුරුවත් එක්කලා. මම දන්නවා වැරදිලා බව. ඒක තේරෙන්න ඕන ඉස්සරහට. ඒ නිසා අපි තව එහාට යන්න වෙනවා. ඔන්න දැන් මේ යෝධා ජීව චරිතය වගේ සසුනේ නිවන් මඟ යනකොට එහෙනම් ඔබට මේ දුර දකින්න පුළුවන්කම තියෙන්න වෙනවා. ස්කන්ධ පංචකය තුල. ඒ වගේම විදුලිය එළියෙන් දකින්න පුළුවන්කමක් තියෙනවා. මොහොතකින් හටගෙන ස්කන්ධ පහ නැතෙනවානේ. ඒක තමයි විදුලියෙන් දකින්නවා කියලා කියන්නේ. ඒ නැසෙනකොටම හේතු ඉතුරු වී නැසීම නිත්සුකාත්ම හේතු ඉතුරුක නැතින තරම් සිහිවත් වෙන්න ඕන 100. බලන්න කොච්චර සියුම් තැනක්ද පෙන්වන්නේ කියලා. විදුලියෙන් විදිනවා වගේ. ඉතින් නැවත නැවතත් ඇසෙන් කලින් නාසයෙන් දිවෙන් කයෙන් අරමුණු වෙනකොට කාම විතර්ක ව්‍යාපාද විසස්ථා විතර්ක වලට අහු නොවි අවසන් කරන්න නෙවෙයිද ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ තියෙන්නේ. ඉන්ද්‍රිය භාවනා සූත්‍රය කියවල බලන්න මම කරලා තිනවා මේකට. ඒකේ ඇහෙන් කලින් නාසයෙන් දිවෙන් කයෙන් එන අරමුණු වල බල භාවනා කරන්න කියලා යනවා ඇස් පියානින්න කියලා නෑ. චක්කුණා රූපං දිස්සා උප්පජ්ජ සුඛං සෝමනස්සං ඒතං සංකතං ඕලාරිකං පටිච්චසමුප්පාදං. සෝතේන සද්දං සුත්තා උප්පජ්ජ සුඛං සෝමනස්සං ඒතං සංකතං ඕලාරිකං පටිච්චසමුප්පාදං. ඒ අපේ සිදුවෙන හැටි. මේ දෙක වෙනකොට යම් උපේක්ෂාවක් වේද ඒක සුන්දරයි කියලා හිතාගෙන ඒ අර නොඇලී ඉන්න. පටිච්ච සමුප්පන්නං කියන එක ඇහි කනේ නාසයේ දිවේ කයේ හයෙම තියෙනවා ඒ සූත්‍රේ. එද පොතේ තියෙන එකක් නෙමෙයි පටිච්චසමුප්පාදේ කියන්නේ. ආත්ම තුනක පට්ටපල් බොරුවකුත් නෙමෙයි. ඇහැ තුල කන තුල නාසය තුල දිව තුල සිදුවෙන දෙයක්. එතකොට අරමුණෙන් එහාට යන්නේ නැහැ. සිතෙන් එහාට යන්නේ නැහැ. මනෝවිද්‍යාවක් කියන්නේ ඒකනේ බුදුදහම මේක. මේ අපේ පටිච්චසමුප්පාදේ කය මුල් කරන ආත්ම තුනකට හදපු එකක්. ඕක හදපු මිනිස්සයා. පටිච්චසමුපාදය කියන වචනේ තේරුම මෙලවේ දෙයක් දන්නේ නැති පුද්ගලයෙක් වචන 12ට සිංහල තේරුම විතරයි දීලා තියෙන්නේ. කවුරු හැදුවත් කොච්චර කාලෙකට ඉස්සර හැදුවත් මතක තියාගන්න. අන්න අපිට මේ කාරණේ තේරෙනකොට මොකද වෙන්නේ? අපේ ළඟට මේ නුවණ එනවා. අර යෝධා ජීව චරිතයේ භික්ෂුව සම්බන්ධ තියෙන්න ඕන අරක නෙවෙයි. ඒක උපමා කරනවා. අරක පෙන්නනවා ඈත විඳින්න පුළුවන්කම, මේක පෙන්නනවා ස්කන්ධ පංචකයේ අනිත් දුක්ඛානාත්මය බලන්න පුළුවන්කම. ඈත දකින්න පුළුවන්කම. අරක පෙන්නනවා විදුලිලෙ විඳින්න පුළුවන්කම, මේක පෙන්නනවා ස්කන්ධ පහ තුල දුක හේතුව නැති උතන මාර්ගය දකින්න ඕනේ. ඒක ස්කන්ධ පහ තුල දකින්න චතුස්සත්‍යම. ඊට එහා නැහැ. ඒක තමයි දුරේ පාතිච නැත්නම් අක්කන වේදීච කියලා කියන්නේ. දැන් ඊළඟ පදයට යනවා. ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් අරමුණු රසයෙන් විඳිනකොට මෙන්න මෙහෙමයි වෙන්නේ. තින්නම් සංගති පස්සෝ. ඇසට ඇසේ පෙනීම, ඉදිරියෙන් තියෙන රූපයේ සෙවණැල්ල වැටීම සහ චක්කු විඥානය පහළ වීම. කනේ ශබ්ද සෝත ප්‍රසාදයේ ශබ්දයේ වැදීම සහ සෝත විඥානය පහළ වීම. මේ තුනට කියන්නේ තින්නම් සංගති පස්සවල දොරවල් හයේම මේක තියෙනවා. පස්සපච්චා වේදනා අපිට කැමති පරිදි විඳිනවා. විඳින්න ගිහින් ඇලෙනවාකට එනවා වේදනාපච්චා තණ්හා. ඒ කියන්නේ තම තමන්ට කැමති හතුරා මිතුරා හොඳ එක නරක එක ගඳ එක සුවඳ එක කියලා. තණ්හා නම් උපාදාන, උපාදාන නම් භව. තණ්හා උපාදාන භව වලට කියනවා අවිද්‍යා සංකාර.
ඔන්න අවිද්‍යා සංකාර තියෙන තැන. අවිද්‍යා පත්‍ය සංකාරා පොතේ නෙමෙයි තියෙන්නේ ඕගොල්ලන්ගේ අරමුණට ඇලෙන තැන. මේ වගේ අවිද්‍යා සංකාර කීයක් ළමා කාලේ ඉඳන් අද දක්වා රැස් කරලා ඇද්ද? සෝවාන් වෙනතුරු කරන්නේ ඕක. ඉන් පස්සේ තමයි අයින් කරන්න පටන් ගන්න. මෙන්න මේ එකතු කරන එකට කියනවා මහන්තං කායම් පාදාලේතා මහත් වූ අවිද්‍යා ස්කන්ධය. දැන් ඉතින් ඔක ටික ටික දුරු කරන්න ඕනේ. ඒකට තමයි පෙන්වන්නේ මහත් වූ කය බිඳුනේ වෙයි. අර 70 හමුදාසේ වගේ 70 පසාරු කරගෙන යන්න විදින්න ඕන කියලා කියනවා. ඒ වගේ මේ අවිද්‍යා ස්කන්ධය දුරු කරන්න පුළුවන් නුවණ තියෙන්න ඕන ආර්ය පුද්ගලයාට. මහන්තං කායම් පාදාලේතා. එහෙනම් ඒක කරන්න ඕන කොහමද? අනිත් පැත්තට පදේ තියෙනවා. සියපොලක 200 පොලක විතර තියෙනවා ත්‍රිපිටකයේ. මේ නිරෝධගාමිනී පටිපදාව. මොකද තියෙන්නේ? සෝතංච පටිච්ච සද්දෝච උප්පජ්ජ සෝත විඥානං තින්නම් සංගති පස්සෝ අර පරණ පාරමනේ ඒකෙමනේ. පස්සපච්චා වේදනා. විදීමත් වේදනාවත් හට ගන්න පුළුවන්. එතකොට එතෙන් එන තණ්හා වේදනාපච්චා තණ්හා අන්නේ තණ්හාව උපාදාන භවෙන්ට නොදී ඒකයි කියන්නේ රස්සායව තණ්හාව අශේෂ. ඒ කෙරෙහි ඇල්මක් විරාග ඇති කර ගන්න පුළුවන් නම් රාග නැති කරන්න. නිරෝධ අශේෂ විරාග නිරෝධෝ. ශේෂ වෙන්නේ නැතු ඒකේ රාගේ නැත්තම් නන්දිය අතහරින්න පුළුවන් නම් තණ්හා නිරෝධා. තණ්හා නැති වෙනවා. ඒක එහෙනම් තණ්හා නැත්තම් උපාදාන නැහැ, උපාදාන නැත්තම් භව නැහැ. අරමුණ තුල. තණ්හා උපාදාන භව නැත්තම් මොකක්ද ඒකට කියන්නේ ඉස්සරහ පැත්තට? තණ්හා උපාදාන භව අවිද්‍යා සංඛාරා නම් තණ්හා උපාදාන භව නැති එකට කියනවා අවිද්‍යා විමුක්ති. ඔන්න භාවනාවේ ප්‍රතිඵලය බුදුන් හමු වෙන හැටි. අරමුණක් පාසා. ඉතින් නැවත නැවතත් මේ අවිද්‍යා ස්කන්ධය මහත්ව අවිද්‍යා ස්කන්ධය මොකද කරන්න ඕනේ? තද 70 විදලා පසාරු කරගෙන යන්න විදලා ඉවර කරන්න ඕනේ. ඒ වුණාට අපේ බුද්ධ ආගමේ අවිද්‍යා පත්‍ය සංඛාරා උගන්ලා තියෙන ඉස්සර ආත්මේ. අවිද්‍යා පත්‍ය සංඛාරා ඉස්සර ඊට පස්සේ සංඛාර පත්‍ය විඥානනේ මවකුසට. මට පෙන්වන්න ඉස්සර ආත්මෙට ගිහින් අවිද්‍යාව දුරු කරන්න පුළුවන් කෙනෙක් හම්. ඒ හින්දා අපේ පටිච්චසමුපාදේ ප්‍රායෝගික නැහැ. අතීත ආත්මෙට යන්න බෑනේ කාටවත්. හැබැයි මේ අපි පෙන්වන එකේ දැන් අවිද්‍යා සංකාරය දැන් නිරෝධ කරන්න පුළුවන්. එනිසා බුදුරජාණන් වහන්සේ වදාරන්නේ වර්තමානයේ ජීවත් වෙන්න. ඔය ඔබ අහලා තියෙන කතාවක් දෙකක් ගන්නකො. බාහියට දිත්තේ දිත්තමත්තම් භවිස්සති. අතීතං නානුසෝචන්ත නප්පජප්පන්ති නාගත. අතීතය ගැන හිතලා දුක් වෙන්නේ නැහැ. අනාගතය ගැන හීනමවන්නේ නැහැ. පච්චුප්පන්නේන යාපෙන්ති. පච්ච උත්පන්න කියන්නේ ප්‍රත්‍යයෙන් හටගත්. ඇහි කනේ නාසයේ දිවේ කයේ ප්‍රත්‍යයෙන් හට ගන්න දේ. ඔය පච්චුප්පන්න කියන්නේ ඒකට. ඒ ප්‍රත්‍ය ගොඩකින් හට ගන්න. එතන මමත්වයෙන් නොගෙන අවසන් කරනවාට කියනවා පච්චුප්පන්නේන යාපෙන්ති. එතකොට මොකද වෙන්නේ? මහත් වූ අවිද්‍යා ස්කන්ධය සංසාරේ ගොඩ ගහගෙන ආවා. දැන් මොකද වෙන්නේ? ටික දුර වෙන්න පටන් ගන්නවා. ඒ මොකක් නිසාද? ඒ අරමුණක් තුළ ඒතන් මම හේතු හමස්මින් ඒසෝ මේ අත්තා වශයෙන් දැකීම නිත්සුකාත්මයි. එතකොට හේතු ඉතුරු වෙනවා. අන්න සංස්කාරයන්ගේ මම ඒක පදයක් එක්කලා කියන්න නැත්නම් හරියන්නේ නැහැ. අට්ඨාන මේතම් භික්කවේ අනවකාසෝ යං දිට්ඨි සම්පන්න පුද්ගලෝ කිංච සංකාරං නිච්ඡතෝ උපගච්ඡය නේතං ඨානං විජ්ජති. මොකද මේ කියන්නේ? මහණෙනි අවකාශයක් නැහැ සෝවාන් පුද්ගලයෙකුට කිසිදු සංඛාරයක් නිත්‍ය වශයෙන් ගන්න ඒක වෙන්න බැරි දෙයක්. ඒ වුණාට පෘථග්ජන පුද්ගලයෙක් සංඛාරයක් නිත්‍ය වශයෙන් ගනීද ඒක වෙන්න පුළුවන්. දැන් තේරුණාද නිත්‍යයි අනිත්‍යයි අතර වෙනස කියලා සෝවාන් කියන්නේ? අර හේතු ඉතුරු වෙන්නේ නිත්‍ය සුඛ ආත්මකට ගැනීමේදී. එහෙනම් පෘථග්ජන පුද්ගලයාට භාවනාවක් නැහැ කර්මක්ෂය කරන. ඔහු කර්ම රැස් කරන්නේ ඔහු කර්ම මාර්ගය යන කෙනෙක්. ඒකම සෝවාන් පුද්ගලයා ඒක අල්ලා නොගැනීමෙන් අවසන් කරනවා. එතකොට කර්ම රැස් වෙන්නේ නැහැ, ෂය වෙනවා. එහෙනම් බුදු සමයේ මේ නිත්‍ය අනිත්‍ය තියෙන්නේ කොහෙද? සංඛාරයේ. රූප වේදනා සංඥා සංඛාර සංඛාර ස්කන්ධේ. හටගෙන නැසෙන්න පෙර අල්ලාගෙන නැසීම නිත්‍ය සුඛාත්මයි. අල්ලා නොගෙන නැසීම අනිදුක්ඛානාත්මයි. අල්ලාගෙන නැසීම සසරේ ඇවිදින පාරයි. අල්ලාගෙන නොගෙන නැසීම සසරින් මිදෙන පාරයි.
අල්ලාගෙන නැසීම කම්මන්තරණං ගච්ඡාමි. අල්ලා ගන්න නැතුව නැසීම ධම්මන්තරණං ගච්ඡාමි. මේක තේරෙන තුරු බණ අහන්න. ඊට පස්සේ ධම්මන්තරණං ගච්ඡාමි කිය ඉන්න ඕනේ නැහැ. මේ ධර්මය සරණ කරගන්නවා. ඊට පස්සේ ආ මහත් වූ කාය උපාදාලේති. මහත් වූ අවිද්‍යාස්කන්ධය විඳින්න පටන් ගන්නවා. එහෙම බණ මේවායේ තියෙනවා ත්‍රිපිටකේ. යුද්ධ බටයාගේ චරිත ලක්ෂණ තුනක් අරගෙන බුදුහාමුදුරුවෝ භික්ෂුවගේ භික්ෂුණියගේ උපාසකතුමාගේ උපාසිකාවගේ කාර්යභාරය ගලපලා තිනවා. මෙන්න මෙහෙම පදයකුත් අවසන් වශයෙන් කියනවා. හිමිල කියලා භික්ෂුන් වහන්සේ නමක් ඉන්නවා. උන්වහන්සේ ඇවිදින් අහනවා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ පිරිනුවන් අඩියෙන් පස්සේ ශාසනය ස්ථාවර නොවෙන්න හේතුව මොකද්ද? භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිවණක් පිරිස බුදුන් කෙරෙහි ධර්මයේ කෙරෙහි සංඝයා කෙරෙහි ශික්ෂා කෙරෙහි විශ්වාසයක් නැතුව ඔවුනොන් සමගියක් නැතුව ජීවත් වෙන එක. ඒක නෙවෙයිද අද වෙලා තියෙන්නේ. බුදු සසුන ස්ථාවර වෙනවා නම් කොහොමද? භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා බුදුන් කෙරෙහි ධර්මයේ කෙරෙහි සංඝයා කෙරෙහි ශික්ෂා කෙරෙහි සහ ඔවුනොන් කෙරෙහි නොවී ඉන්නවා නම් සසුන ස්ථාවර වෙනවා. බුදුන් කෙරෙහි විශ්වාස නැති හින්දා නේද අනාගත බුදුහාමුදුර වෙනකන් ඉන්නේ. කො අපේ බුදුන්ට විශ්වාසයක් තියනවද? ධර්මයේ කෙරෙහි විශ්වාස නැති හින්දා නේද මෛත්‍රී බුදුහාමුදුර වණ කියනකන් ඉන්නේ. සංඝයා කෙරෙහි විශ්වාස නැති නිසා නේද ආර්ය සංඝ රත්නයට මහා සංඝ රත්නයට දානෙට වැඩම කරන්නේ. ශික්ෂා කියන්නේ ශික්ෂාපද කියලා හිතන් ඉන්නව නේද? ශික්ෂා කියන්නේ ත්‍රිශික්ෂාව. ශික්ෂාව ආර්ය ශ්‍රාණික මාර්ගයට බෙදපුවාම ප්‍රඥා සීල සමාධි අපේ කට්ටියට සීල සමාධි ප්‍රඥා නෙවෙයිද? ඔවුන් බැනගන්නේ නැද්ද මේ දවස්වල Facebook එකේ කට්ටිය? ඉතුරු වේද ශාසනයක්? අර සූත්‍රය අරන් බලන්න. චිරස්ථායි වෙන්න නම් අපිට බුදුන් හඳුනාගෙන ධර්මය හඳුනාගෙන සංඝය හඳුනාගෙන මේ ත්‍රිශික්ෂා කියන්නේ ප්‍රඥා සීල සමාධි වලට හරි මාර්ගය යන්න ඕන. එතකොට හරි බණ එළියට එනවා වැරදිව තමන් දන්න මට්ටමින් ඉන්නේ කියන්නේ ඒකට තමාව දෙන්න ඕන ඊට පස්සේ. තව එහාට දකින්නකොට අවුරුදු 40කට මම කිව්වා එහෙම නම් මේවා නෙමෙයි කියනවා ඇත්තේ. එදාට තේරෙන බණ. නමුත් අපි එනවනේ ගැඹුරට. එනකොටනේ අපි කියන්නේ. ඒ නිසා අනිත් පැයටත් එන්න පාර තියෙන්න ඕන. නමුත් ධර්මයේ දේශනා කරන්න මම හිතනවා පැවිද්දේ අවුරුදු 25 30ක් ඉඳලා උපසම්පදායෙන් අවුරුදු 20ක් පහු කරලා ධර්ම ගවේෂණය කරලා සංසන්දනය කරගෙන සමාජයට ඇත්ත කියන්න ඕන. ඒක තමයි ශාසනයේ තියෙන සුසුකම. අද මහාන වෙලා හෙට බණ කියන්න බෑ. සාමනීර භූමිය ඉඳන් බණ කියන්න බෑ. මතක තියාගන්න. උපසම්පදා කරන්නේ අවුරුදු 7ක් සාමනීර භාවයේ හිටපුවාම. උපසම්පදා අවුරුදු 5ක් යනතුරු ශිෂ්‍යෙක් මහාන කරන්න දෙන්නේ නැහැ. උපසම්පදා අවුරුදු 10ක් යනතුරු උපසම්පදාව දෙන්නේ නැහැ. උපසම්පදා අවුරුදු 20ක් යනතුරු මහතර කියන්නේ නැහැ. මහතර කියන්නේ නිකන් ඉසකැසු දෙනව නෙමෙයි. එහෙනම් මේ ධර්මය හදාarලා තියෙන සම්පූර්ණයෙන්. අන්න ඊට පස්සේ ධර්මයේ නිර්වෘල් තැන් හෙලි කරන්න අයිතියක් තියෙනවා. වැරදි නම් බුදුහාමුදුරුව වැරදි නෙමෙයි අතින් අතෙනකොට අපි වරද්දාගත්තා. එහෙමයි මේ ධර්මදර විනයදර කියන වචනේ පාවිච්චි වෙන්න ඕනේ. ඒ නිසා අපි මේ පැහැදිලි කරන දේ අපි කියන්නේ අපි විශ්වාස කරන්න නෙමෙයි. අපි වදහන්න නෙමෙයි. කතාව ඇත්ත නම් අනුගමනය කරලා බලන්න. එහෙනම් ඊට පස්සේ මේ කාරණා තුනම ආර්ය මාර්ගයට සම්බන්ධයි. ඒක අර ආහුණෙය පාහුණෙය දක්ෂිනෙය කියලා කියන්නේ. එතනින් පස්සේ තමයි මේ වැඩේ සිද්ධ වෙන්නේ මේ. මොකද්ද? පළවෙනි එක දුරේ පාතිච. දුර දකින්න පුළුවන් වෙනවා ස්කන්ධ පංචකේ මම නොවන මගේ ආත්ම බවට නොවන බවට. ස්කන්ධ පංචකයේ දුකට හේතුව නැතිව උතන මාර්ගයේ වශයෙන් දකින්න පුළුවන් වෙනවා. ඒ අක්කන වේදීච. ඊට පස්සේ එතන ස්කන්ධ පංචකේ නිරවශේෂ නිරෝධය දකින්නකොට ඒකට කියනවා මහත් වූ අවිද්‍යා කාය බින්දිනවා. ඔන්න චරිත ලක්ෂණ තුන. මට පිහිටියොත් මගේ ළඟ සිද්ධ වෙයි. ඔබට පිහිටියොත් ඔබ ළඟ සිද්ධ වෙයි. ස්ත්‍රී පුරුෂ ભેදයක් ගිහි පැවිදි ભેදයක් නැත. ඒවා කවුද හදපු බොරු. තේරෙන්න විතරයි ඕන. පඤ්ඤාවන්තස්ස අයන් ධම්මෝ නායන් දුප්පඤ්ඤස්ස යනවාම මේ ධර්මයේ පැවිද්දන්න මිසක් ගිහියන්ට නෙවෙයි කියලා කිව්ව බණපතක් මට හම්බ වෙලා නැහැ. ඔය කට්ටිය එහෙම සමාජයේ කීවට. මේ බණ ප්‍රඥාවන්තයින් සඳහා පමණයි. ප්‍රඥාවන්ත භාවයට ස්ත්‍රී පුරුෂ තියනවාද? ගිහි පැවිදි තියනවාද ආයේ? අනුගමනීය ප්‍රතිපදාවක්. අරපේ සාමාන්‍ය අය සඳහා පෙන්වලා කරුණු පැහැදිලි කරලා මෙන්න ඊට පස්සේ ඕන කෙනෙකුට තේරුම් ගැනීම තුළ අනාත්ම දර්ශනය පැහැදිලි වෙන හැටි. ඊට පස්සේ අවුරුදු 15න් තේරුණා නම් එතනින් එහාට අනාත්ම දර්ශනය. 20න් තේරුණා නම් එතනින් එහාට අනාත්ම දර්ශනය. 30න් තේරුණා නම් එහෙමයි. තේරුම් ගත්ත තැන ඉඳන් ඔහු ආපහු යනවා. කර්ම රැස් කරන්නේ නෙමෙයි කර්මසේ කරන්නේ. එහෙනම් ලෝභ දේශම රැස් වෙන්නේ නැහැ. වෙනකොට ඒ යන්නේ බුදුන් වහන්සේ කරා. ඒ දකින්නේ නිවන්. ඒවා බින්දුවට බස්සලා බලන්න හිතේ තියෙනවා අර ධානලාභීන්ගේ කෙලෙස් යටවත් වෙන සමාධිය නෙමෙයි ලෝකෝත්තර ධාන සහිත සමාධිය. ඒකට ආනන්තරික සමාධිය කියලා කියනවා.
ඔතෙන්ටපත් වුණාම මේ ලෝකේ තියෙන මොනම ධර්මයකටවත් අපිව අවුස්සන්න බෑ. ඇවිස්සෙන්න කාරණා ලෝකෙ නෙමෙයි තියෙන එක පුංචි ප්‍රත්‍යක් විතරයි අපි ළඟ තියෙන ලෝභ දේශ මොහය ඇවිස්සෙන්නේ. ඒව නැතුවම අරෝධහමේ කම්පාන වේ කියන්නේ ඕක හිස් කරගන්නවා. ඔය භවංගේ නැත්නම් යටිසිත නැත්නම් මිනිසය හිස් කරපුවාම එදාට තමයි සැබෑ මිනිස්සු ඉන්නේ. අවංක අහිංසක කපටිකම් කරන්නේ නැති, වෛර කරන්නේ නැති, ප්‍රෝධ කරන්නේ නැති, මිනිස්සුන්ට මිනිස් වශයෙන් සලකන, ಜಾති ආගම් කුල මොකක්වත් නැති සැබෑ මිනිස්සු ඉන්නේ එතකොටයි. එහෙනම් මිනිස්කම රජ කරවන්න පුළුවන් ධර්මයේ සරණින්. ආණ්ඩුවට පුළුවන් නීතියක් හදලා වැරදි කාර්යයට දඬුවම් දෙන්න. ඒක තිබුණාවයි හරි දේ පිළිගන්නේ නැති අය හදන්න. පවුපියු විශ්වාස ඉස්සා කරන්නේ නැති වැරදි කරන අය හදන්න ඒක තියෙන්න ඕන. දෙවෙනි පියවර තමයි පෘථග්ජන භාවය තුළ පවුපින් දෙකක කර්ම විපාක විශ්වාස පෙන්වලා පරලෝක දුකටපත් වෙන නිසා පව් කරන්න එපායි කියලා පින මත හික්මන එක. දෙවෙනි ප්‍රතිපදාව. තුන්වෙනි එක තමයි අපි මේ කතා කරන සුපිරි ප්‍රතිපදාව ධර්මයේ තේරුම් ගත්තාම පව් නොකරන බව. ඒවත් උපාදාන කරගන්න නැති බව. ඒකට කියනවා ධම්මාදිපතෙය්‍යොන් කියලා. එහෙනම් ත්‍රිපිටකයේ පෙන්නනවා ලෝකාදිපතෙය්‍යොන්, අත්තාදිපතෙය්‍යොන්, ධම්මාදිපතෙය්‍යොන් කියලා අධිපත්‍ය භාව තුනක්. ධර්මයේ තේරුම් ගත්තාම පව් කරන්නේ නැහැ කියන එකේ තේරුම් උපාදානය කරගන්නේ නැහැ කියන. එහෙමයි අනික්ක නෙමෙයි. ඒ නිසා මෙන්න මේ කරුණ අහගෙන ඉඳලා ආපහු නැවත නැවත අහලා ඔබේ දැක්ම ගැඹුරු කරගන්න. ඔබට තේරෙනවා නම් ඔබට කවුරුවත් ආයේ සාතික දෙන්න ඕනේ නැහැ. ආයේ බුදුහාමුදුරන්ටත් උදුරගන්න එහෙම බෑ ওই මාර්ගඵලය. ඔය සංසුන් වෙන එක කාටවත් නවත්තන්න බෑ. එසා බය නැතුව තේරෙන පුද්ගලයෙක් අනුගමනය කරන්න පෞල් ජීවිතේ ලස්සන වෙන්න නම් මම හිතන හැටියට නෝනටයි මහත්තයටයි නැත්තම් සෙමිටයි බිරිඳටයි දෙන්නටම බණ තේරෙන්න ඕන. එක්කෙනෙකුට තේරුණොත් භාගයක් හරි. දෙන්නටම තේරුණොත් 100%ක්ම හරි. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, ලෝභය, ද්වේෂය, මෝහය පෞල් ජීවිත නැති කරන්නේ. ඒ කෙලෙස්. ඒ තමයි මම. ඔවා තියාන තමයි අපේ ජීවිත සාර්ථක කරන්න කල්පනා කරන්නේ. මම මේක තේරුම් ගැනීම තුළ සාර්ථක යුග දිවියක් අපේ මගේ බණහන අය තුළ අපේක්ෂා කරන කෙනෙක්. අරුත බඳින අයට බණ තේරුම් ගන්න විවාහ වෙලා ජීවිතය ලස්සන වෙනවා කියලා කියන කෙනෙක්. දරුවන් හදපල්ලා රට ජාතිය රැකගන්න කියලා කියන කෙනෙක්. ඒක පාපයක් එහෙම නෙමෙයි පූජනීය ක්‍රියාවලියක්. තමන්ගේ වණකම් ඉටු කරගන්න දරු නෙමෙයි මම කියන්නේ. දරු සම්පතක් වශයෙන් සලකලා සම්පතක් හදන්න ඕන ලෝකෙට. සාසනෙට බුද්ධ පුත්‍රයන් වහන්සේලා අපි බිහිුනේ එහෙම නෙමෙයිද? සිද්ධාර්ථ කුමාරයා බිහිුනේ එහෙම නෙමෙයිද? කවුද ඒවයි පයි කියන්නේ? ඒකේ වැරද්ද රාගදේශ මොහ ඇරුණාම ඒකේ ආදරය නෙවෙයිනේ වැරද්ද තියෙන්නේ. ආදරේ වරදක්. ආදරේ වෙනයි. විකෘතිකාමයේ වෙනයි. ඒක තේරුම් ගන්න වෙනවා. නිසා මේ සිද්ධිය තේරුම් ගන්නව ඇරුණාම මනුස්සකම රජයන්නට මේ බාහිර දේවල් අතාරින කතාවක් නෙවෙයි මේකේ තියෙන්නේ. ඒවා යහපත් ක්‍රියාකාරකම් තියෙන්න වෙනවා. එහෙනම් ආණ්ඩුව නීතිපනවල පුද්ගලයන්ට දනුවම් කරાવી. ඒක එහෙම තිබුණාවයි. නමුත් මේ වැරදි කරන්නේ පුද්ගලයෝ නෙමෙයි ලෝභ දේශ මොහ. ඒවට දනුවම් කරන්න ඕක කාටවත් බෑ. ඒක තව ටිකක් පාලනය වී පුණ්‍ය මාර්ගයෙන් පු탁ජනයි. අනිත් අය ධර්මයේ සරණින් ලෝභ දේශ මොහ වලට දඬුවම් කරන්න. ඒ ලෝභ දේශ මොහ මරණකොට ඔබ ඉතුරු වෙනවා. ඒකට තමයි මරණ සති කියන්නේ. මම කවදා හරි මැරෙනවා කියනවට නෙවෙයි. මරණ සති උත්තරේ වෙන මම දේශනා කළා තියෙනවා. ඒ නිසා වර්තමාන මොහොත හේතු ඉතුරු නොවි අවසන් කරන්න සිහිය තියා ගන්නවට මරණ සති කියනවා. අප ජීවිත අවසානයේ මරණයක් නෙවෙයි. ඒක බලන්න බෑනේ. අපි මැරිලා ඉවරයි කවුද බලන්නේ? නමුත් දැන් මරණ සති බික්කේ භාවේත අමතෝගද අමත පරිෝසాన ඔබ මරණ සතිය භාවිතා කරන්න උනන් නිවනට බැසගත්තේ වේ නිවන් කෙලවරකට ඇත්තේ වේ කියලා බුදුහාමුදුරුවෝ ආදාරනවා. එහෙනම් කෙලස් නැතෙන්න එපා මොහොතක් පාසා. එහෙමයි අපි ඒක ලස්සනට ගලපලා තියෙන්නේ. එබැවින් පිරිසකට ධර්ම දේශනාවක් කිරීම සඳහා මේ ආරක්ෂිත උපක්‍රම මත ඉඩකඩ සලසා දීම පිළිබඳව මේ වෛද්‍ය වලට ස්තුතිවන්ත වෙමින් ධර්ම ශ්‍රවණය කළා ඔබ හැම දිනකට ධම්මස පදා ගැනීමට මම කරුණ පැහැදිලි කිරීමේ හේතු වාසනාව වේවායි කියන සුභාශිංසනය කරමින් ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. සබ්බීතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. මෙම ධර්මානුශාසනාව සඳහා අනුග්‍රහක දායකත්වයේ සපයනු ලබන්නේ රත්නපුර නවනගරයේ පදිංචි වෛද්‍ය ඉන්දික කරුණාරත්න වෛද්‍ය ප්‍රින්සි පෙරේරා සහ WK සෝමාවති මෑණියන් ඇතුළු ඥාතිත මිත්‍රාදීන් විසින්.
උන්ගේ බලාපොරොත්තු වලදී නැසී ගිය මොකද්ද මේ අකුරු? ජී නිරෝනෝනා මෑණියන්ට සහ GMAS පෙරේරා පියාණන්ට හා මියගිය සියලු දෙනා සිහිපත් කරමින් ගුණානුස්මරණය කොට අවශ්‍ය නම් පුණ්‍යානුමෝදනා කිරීම සඳහා ධර්මයට ලැබී හැයට ධර්ම අවබෝධය පිණිස කොරෝනා වසංගතයෙන් පීඩා විඳින ලංකාවාසී ලෝකවාසී හැම දිනාට සිත පැතවීම පිණිස සහ දේශකයන් වහන්සේට දීර්ඝායු ලැබ ලෝකවාසී ජනතාවට තවදුරටත් නිවැරදිව සදහම් කරුණු සොයා දීමට ධෛර්යය සහ ශක්තිය ප්‍රාර්ථනා කිරීම පිණිස ධර්ම දේශනා කරවා ගැනීමෙන් ධර්ම ශ්‍රවණයෙන් දහම් පඬු පූජා කිරීමෙන් ජනිත කරගත්තා වූ ආනිසංසයන් ඔබ කැමැති පරිදි පින් අවශ්‍යයි සිටිනම් ඒ හැම දිනා වෙනුවෙන් අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා පිනින් මදාය පින් ලබා දුකටපත් අය දුකින් අත මිදී නොලැබූ සැප සම්පත් ලබා සතර වසනාතුරා රෝග පීඩාවන්ට අකල් මරණයන්ට නොපෙමින මතු උපදිනා භවයකදී මිනිසත් භව ලබා බුද්ධ ආදී මහෝත්තම කල්යාණ මිත්‍ර සේවනයේ ලැබ ත්‍රිලක්ෂණයේ ගැඹුර වටහා ගැනීමෙන් උතුම් නිවනින් සැනසෙන්නට පරලොස් සැපත් හැමත මේ පින හේතු වාසනා වේවායි සාදු කියලා පින් අනුමෝදන් කරන්න. අනතුරුව ඔබ ප්‍රාර්ථනා කළා වූ ඔබ හැමටත් ඒ වගේම සවන් දුන් හැම දිනාටමත් නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ ලැබේවා ලෝකවාසී හැම දිනාට මේ වසංගතයෙන් අත මිදෙන්න අවශ්‍ය පහසුකම් සැලසේවා මේ හැම දිනාගේ ජීවිත මෙලොව වශයෙන් සුවපත් වී සියලු සැපයන්ට පැමිණි රැකියා ආදී කටයුතු සාර්ථක වී අනාගත බලාපොරොත්තු ඉටු වී රෝග පීඩා දුරු වී කල්යාණ මිත්‍ර සේවනයේ ලැබී ත්‍රිලක්ෂණ වැනි දහම් කරුණක අනුගමනීය ප්‍රතිපදාව වටහා ගන්නට ලැබීම තුළින් සකල දුක්ඛයන්ගේ නිමාව වන්නා උතුම් නිර්වාණ සෙන් සැනසෙන්නට හේතු ආසනාව වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි.